මයික්ස් මියුට් කරගමු. හොඳයි අපි එහෙනම් ආරම්භ හැම දිනාටම තෙරුවන් සරණයි. මං කියන එක ඇහෙනව නේද? ඇහෙනවා මහත්මයා. හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අපි අද 2022 වර්ෂයේ මාර්තු මාසයේ 14 වෙනි සඳුදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 5:30ට එකතු වෙන්නේ ප ဋ ාණ ධර්ම සභාව මගින් පවත්වනු ලබන අභිධම්මාචාරී උපාධි පාඨමාලාවේ 2022-23 අධ්‍යයන වර්ෂය සඳහා දෙවනි වසර සඳහා වන දේශනා මාලාවටයි අපි අද සම්බන්ධ වෙන්නේ. අභිධම්ම මාතිකා පාඩමටයි අපි අද සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි පළමුවෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විචිත්තමති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්න රංසියෝ නීලපීතා සේතා මංජිට්ඨාච පබස්සරා තං ලෝකනාථං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං සාධු සාධු සාධු. හැම දිනාටම තෙරුවන් සරණයි. අපි අද දවසේ එකතු වෙන්නේ ප ဋ ාණ ධර්ම සභාව මගින් සංවිධානය කරපු මේ මාතිකා පාඩමටයි. අපි මින් ඉදිරියට යන්න කලින් අපි ඉතාමත්ම ගෞරවයෙන් මංගල ඉදිරිසිංහ මහත්මයාට ආරාධනා කර සිටිනවා. අපි මේ වැඩසටහන ගැන මේ මාතිකා පාඩම් ගැන ඒ වගේම වෙනත් යමක් විස්තරයක් කියන්න තියෙනවා නම් ඒකට අවස්ථාව ලබා ගන්න කියලා ආරාධනා කරන මංගල මහත්මයා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම දිනාටම. ඒ වගේම අලුත් අවුරුද්දක අලුතෙන් පාඨමාලාවක් ආරම්භ කරලා ඒ පාඨමාලාවේ මාතිකා කියන මාතෘකාව යටතේ වෙන පාඩම් මාලාවේ ආරම්භක දිනය අදයි. මේ පාඩම් මාලාව අපි පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකාවේ පවතිනවා සුමංගල ධම්ම සභාවේ කියන්නේ මරදාන තියෙන විද්‍යෝදය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව පවත්වාගෙන යන ශ්‍රී සුමංගල ගුණානුස්මරණ ධම්ම සභාවෙන් පවත්වන විභාග හෝ එහෙම නැත්නම් ප ဋ ාණ ධම්ම සභාවෙන් පවත්වන විභාග සඳහා සූදානම් කරවීම ඉලක්ක කරගෙනයි මේ පාඨමාලා කරගෙන යන්නේ. දැනට විභාග පවත්වන ආයතන හැටියට මේ දෙක තමයි ප්‍රමුඛව තියෙන්නේ. වෙනත් තැන්වල විභාග තියෙනවා. කියන්නේ අභිධර්ම විභාග තියෙනවා නම් ඒවටත් මේ පාඨමාලාව බොහෝ උපකාර වෙනවා ඇති. ඊළඟට අපි මේ පාඨමාලාව සංවිධානය කරන්නේ ප ဋ ාණ ධම්ම සභාව මගින්. ඒ කොළඹ නාරාහෙම් පිට වෙස්සබු ස්වාමීන් වහන්සේ යටතේ පැවැත්වෙන ආයතනයක්. එය අභිධර්මය සමාජගත කිරීම වශයෙන් 1961 අවුරුද්දේ ඉඳලා ක්‍රියාත්මක වෙමින් පවතින දහම් ආයතනයක්. ආරම්භක ස්වාමින් වහන්සේ අතිපූජ්‍ය යාගොඩ ධර්ම ප්‍රභා ස්වාමින් වහන්සේ තමයි 1961 වර්ෂයේදී ප ဋ ාණ ධම්ම සභාව ආරම්භ කළේ. උන්වහන්සේගේ අභාවයෙන් පස්සේ වත්මන් විහාරාධිපති කොරතොට වෙස්සබු නායක ස්වාමින් වහන්සේ තමයි ප ဋ ාණ ධම්ම සභාවේ අධිපතිත්වයේ දරමින් මේ පාඨමාලා මේ විදිහට සංවිධානය කරමින් ධර්මය
නිවැරදි ධර්මය සමාජගත කිරීමට මහත් උත්සාහයක් ගනිමින් සිටින්නේ. ඒ අනුව තමයි ඔයගොල්ලන්ට මේ දහම් විශේෂයෙන් අභිධර්මයේ වාගේ පාඨමාලාව හදාරන්නට පිළිවෙලින් හදාරන්නට මේ පහසුකම සැලසීලා තියෙන්නේ. ඊළඟට මේ ප ဋ ාණ ධම්ම සභාව මගින් පවත්වන පන්ති ගැන කතා කළොත් අපි අභිධර්මය ගැන විතරක් කතා කළොත් අභිධර්මයේ කියන එක මේ විභාග දෙකක් ප්‍රධානව ඉලක්ක කරුවොත් අපිට මුළු අභිධර්ම පිටකයේ තියෙන මුළු පොත් ගාන ප්‍රකරණ 7ක් තියෙනවානේ. ඒ 7ම අධ්‍යයනය කරන්නට පුළුවන්. ඒක යන්නේ පියවර දෙකක් හැටියට. උදාහරණයක් ගත්තොත් BA කරලා MA කරනවා වගේ, එහෙම නැත්නම් BSc කරලා PhD කරනවා වගේ, අන්න ඒ වගේ ඉස්සර වෙලා අභිධම්මාචාර්ය විභාග ටික මුහුණ දෙන්න. ඒකෙන් සමත් වුණාට පස්සේ අභිධර්ම විශාරද කියන දෙවෙනි කොටසට ඉදිරිපත් වෙන්න පුළුවන්. මේ එක කොටස යටතේ විභාග 3ක් පැවැත්වෙනවා. ඒ කියන්නේ වසර පාඨමාලා 3ක වසර ගානේ තියෙන පාඨමාලා 3ක් බැගින් තමයි එක කොටස නියෝජනය වෙන්නේ. පළවෙනි වසර හැටියට අපි සලකන්නේ ප්‍රාරම්භ වසර, මූලික වසර කියන එක. එහිදී අපි උගන්වන්නේ අභිධර්මයට පිවිසීමක් වශයෙන් අභිධම්මත්ත සංඝහ කියන පොත මුල් කරගෙන. ඒක අපිට තේරෙන වචන වලින් කිව්වොත් අභිධම්මත්ත සංග්‍රහ පොත තමයි අභිධර්ම මාර්ගය කියලා රේණුකානේ නායක ස්වාමින් වහන්සේ සිංහලට පරිවර්තනය කරලා බොහොම සරල බසින් අපි අතටපත් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් අභිධර්ම චන්ද්‍රිකාව කිව්වත් කමක් නැහැ. එහෙම නැත්නම් අභිධර්ම ප්‍රදීපිකාව කිව්වත් ඒ හැම පොතක්ම අභිධම්මත්ත සංග්‍රහ කියන පොත මූලික කරගෙන පසුව ලියවිච්ච පොත්. ඒ තමයි පළවෙනි වසර සඳහා අපගේ පාඨමාලාවට උපයෝගී කරගන්න අත්පොත. ඊළඟට දෙවෙනි වසර සඳහා අපි අභිධර්ම පිටකයේ පළවෙනි පොත සම්පූර්ණයෙන් අධ්‍යයනය කිරීමට යොදා ගන්නවා. ඒ කියන්නේ ධම්ම සංගණී ප්‍රකරණය. ඒක තමයි දෙවෙනි වසර. තුන්වෙනි වසරට ගන්න විභංග ප්‍රකරණය. ඊළඟට එතකොට අභිධම්මාචාර්ය විභාග ටික ඉවරයි. එතනින් පස්සේ අභිධම්ම විශාරද උපාධියට යනවා නම් ඉතින් පස්සේ තියෙන ප්‍රකරණ සියල්ලම ඒ දෙවෙනි කාණ්ඩයේ යටතේදී අධ්‍යයනය කරන්න පුළුවන් පිළිවෙලින්. දැන් අපි මේ ඉන්නේ පළවෙනි කාණ්ඩයේනේ. එහෙමනම් අපි පසුගිය වසරේදී අභිධම්මත්ත සංග්‍රහය ඉගෙන ගත්තා. ඒ අනුව අභිධර්මයේ පිළිබඳ එහි භාවිතා වන පාරිභාෂිත වචන පිළිබඳව, පරමාර්ථ ධර්ම පිළිබඳව යම් මූලික දැනීමක් ඇති අය තමයි මේ ධම්මසංගණී ප්‍රකරණය අධ්‍යයනයට මේ පැමිණිලා ඉන්නේ. ඒක පහසුවක්. ඒ අනුව ධම්මසංගණී කියන ප්‍රකරණය තමයි අපි මේ පාඨමාලාවෙන් මේ දැන් අපි සහභාගී වෙලා ඉන්න පාඨමාලාවෙන් සිදු කරගෙන යන්නේ. ඒක අපි කොටස් දෙකක් යටතේ තමයි කරන්නේ. මොකද ධම්මසංගණීය කිව්වහම ඒක කරුණු ගොඩාක් තියෙනවා අපිට ඉගෙන ගන්නට. ඒක ප්‍රධාන මාතෘකා දෙකක් යටතේ අපි ඉගෙන ගන්නවා. පළවෙනි කොටස තමයි මාතිකා කියලා හඳුන්වන කොටසක් ධම්මසංගණීය තුල තියෙනවා. ඒ මාතිකා කියන මූලික කොටස පූර්ණ වශයෙන් ඉගෙන ගැනීමට තමයි මේ සඳුදා දවස් අපි යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ සඳුදා 5:00 ඉඳලා 7 වෙනකන් හැම සතියකම මේ පන්තිය පැවැත්වෙනවා. එහිදී අපි කරන්නේ ධම්මසංගණී ප්‍රකරණයේ ඉදිරිපත් කරන මාතිකා විග්‍රහ කිරීමක් පමණයි. ඊළඟට ධම්මසංගණීයේ තියෙන ඉතුරු කොටස් ටික විස්තර කරන්නේ සෙනසුරාදා දිනයන්හි දහවල් 1ට. එකේ ඉඳලා 3 වෙනකන් ධම්මසංගණී ප්‍රකරණයේ ඉතුරු කාණ්ඩ ටික, ඒ කියන්නේ චිත්තෝත්පාද කාණ්ඩය, රූප කාණ්ඩය ආදී වශයෙන් තියෙන ඉතුරු කාණ්ඩ ටික ඒ වෙලාවේදී අධ්‍යයනය කරන්නට පුළුවන්. ඒ අනුව ධම්මසංගණී හදාරන හැම කෙනෙක්ම මේ පන්ති දෙකටම සහභාගී විය යුතු වෙනවා. එහෙම නැත්නම් ඒක පරිපූර්ණ අධ්‍යයනයක් වෙන්නේ නැති නිසා. ඊළඟට මේ ධම්මසංගණී මාතිකා අද දවසේ අපි ඉගෙන ගන්න ධම්මසංගණී මාතිකා කොටස අධ්‍යයනය කිරීම සඳහා අපිට අත්පොතකුත් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ධම්මසංගණී ප්‍රකරණය අපි හැම වෙලාවෙම භාවිතා කරන්නේ බුද්ධ ජයන්ති මුද්‍රණය යටතේ එලි දැක්විලා තියෙන ධම්මසංගණී ප්‍රකරණය. ඒකේ ප්‍රකරණය ඒකේ මාතිකා ඉගෙන ගැනීමේදී එහි තියෙන සාරාංශගත කොටස
එකපාරටම අපිට තේරුම් ගන්න ආධුනිකයෙකුට තේරුම් ගන්න අපහසු නිසා අපි තව අත්පොතක් මේ සඳහා උපයෝගී කරගන්නවා. නාවියන්නේ නායක ස්වාමින් වහන්සේ විසින් ලියන ලද අභිධම්ම භාවනා කියලා පොතක් තියෙනවා. ඒ පොත තමයි අපි අත්පොතක් විදිහට උපයෝගී කරගන්නේ. ඒ අනුව මේ සහභාගී වෙන හැමෝම ළඟ ධම්මසංගණී ප්‍රකරණය තියෙන්නත් ඕනේ. ඒ මාතිකා අභිධම්ම භාවනා කියන නාවිනේ නායක ස්වාමින් වහන්සේගේ ග්‍රන්ථ රත්නයක් තියෙන්නට අවශ්‍යයි. හැබැයි අවසනාවකට ඒ නාවිනේ ස්වාමින් වහන්සේගේ ග්‍රන්ථ රත්නේ මේ වෙලාවේ පොත් කඩවල වලින් අරගන්නට මිලට ගන්නට හැකියාව නැහැ. පරණ තියෙන කෙනෙක් ළඟින් ෆොටෝකොපි ගහ ගැනීම හෝ එහෙම නැත්නම් ලබන සතිය හෝ ඊළඟ සතිය වෙනකොට ප ဋ ාණ ධම්ම සභාව මගින් ඒ නැවත මුද්‍රණය කරලා එලි දක්වනවා. ඒ වෙලාවෙදී ඒක ලබා ගන්නත් පුළුවන්. එතෙක් මොකද මේ දවස්වල ලංකාවේ හැම මුද්‍රණාලයකටම කඩදාසි හිඟයක් පවතින නිසා අපිට ඒක වෙලාවට එළියට ගන්නට නොහැකි වුණා. කොහොම වුණත් අපි ඔබට අපහසුතාවයටපත් නොකර ඒ මුද්‍රණය සඳහා යොදාගත්ත PDF එක අපි ඔයගොල්ලන්ට මේ WhatsApp group එකට යොමු කරන්නම්. දැනට ඔබ ඒකෙන් తాවකාලිකව හෝ භාවිතා කරන්න. ඒ අනුව යම් පහසුවක් ඔබට ඇති වේවි. ඒ විදිහට තමයි මේ පාඩම් මාලාව ඉදිරියට කරගෙන යන්නේ. මාතිකා කොටස සිදු කරන්නට තමයි අද අපේ ජයන්ත රත්නායක මහත්මයා අභිධර්මයේ පිළිබඳව විශාරද දැනුමක් තියෙන ප්‍රවීණ දේශකයෙක් කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. ඒක මම වැඩිදුර විස්තර කරන්න මේ මහත්මයා ගැන. මොකද ඔයගොල්ලන්ටම මේ පාඨමාලාව තුළ එතුමාව හඳුනා ගන්නට පුළුවන් වෙන නිසා. එහෙමනම් මූලික හැඳින්වීම පමණයි මම ජයන්ත මහත්මයාට යොමු වෙන්නම්. මෙතෙන් සිට මාතිකා හඳුන්වාගෙන ඒවා විස්තර කරමින් එකින් එක ඉදිරියට කරගෙන යන්න. හැමෝම බොහොම උනන්දුවෙන් මේ කටයුතු කරගෙන ඉන්න. මොකද ගිය වසරේ ඉගෙන ගත්තට වඩා මේක චුට්ටක් වෙනස් සහ අමාරුයි. තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනයක් මේක. එතකොට තථාගතවරයෙකුගේ ඒ දේශනාව කෘතඥ වූ අපි තේරුම් ගන්න යනකොට අපි බොහෝ උත්සාහ කළ යුතුයි. ඒ උත්සාහය අතාරින්න නැතුව දිගටම පවත්වාගෙන එන්න. එහෙම නැති වුණොත් මේ මාතිකා ටික හරියට ඉගෙන ගන්නට බැරි වුණොත් ඉතුරු ප්‍රකරණ 6ම ඉගෙන ගැනීමේ යම් යම් ගැටලු පැන නගිනවා. මොකද මාතිකා තමයි මේ හැම තැනකටම පදනම වෙන්නේ. ඒ ටික මතක තියාගෙන අද කරන මාතිකාව ඉගෙන ගන්න. ඒක ගෙදර ගිහිල්ලා ගෙදරදී නැවත රිෆර් කරන්න. ඊළඟ දවසේ එනකොට තියෙන ගැටලු මොනවා හරි තිබුණොත් විමසන්න. ඒ විදිහට ඒක ප්‍රගුණ කරමින් ඉදිරියට එන්න. එහෙමනම් දැන් මම ජයන්ත මහත්මයාට ආරාධනා කරනවා මේ පන්තිය ඉදිරියට කරගෙන යන්න කියලා. හැමදෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මංගල මහත්මයා, බොහොම පිං ඒ හැඳින්වීමට. ඒ වගේම විද්‍යාරත්න සර්ත් අපිට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකත් අපිට අපි ඉතාමත්ම ගෞරවයෙන් විද්‍යාරත්න සර්ත් පිළිගන්නවා. එහෙමනම් අපි ඉදිරියට යමු. හොඳයි. පටන් ගන්න කලින් අපි පොඩි ආචාර ධර්ම ටිකක් ගැන පැහැදිලි කරනවා. මේ ධර්ම සභාවට නැත්නම් මේ පාඩම් වලට එකතු වෙනකොට අපි විසින් පිළිපැදිය යුතු දේවල්, ඒවා ආචාර ධර්ම. මේ නීති නෙවෙයි, ආචාර ධර්ම. මොනවද අපි කොයි විදිහටද පිළිපදින්න ඕනේ කියන එක. දැන් ඔබට පේනවා ඇති ඇයි මම මේ ආචාර ධර්ම පාවිච්චි කරන්නේ කියලා. හොඳයි. ආරම්භක වෙලාවට විනාඩි කිහිපයකින් හෝ කලින් සම්බන්ධ වෙන්න අපි හැමෝම හිතාගමු. හරි? ඊළඟට තමාගේ මයික්‍රොෆෝනේ සහ වීඩියෝ කැමරාව අක්‍රියව තිබෙන බවට වග බලා ගන්නත් ඕන. දැන් ඔබට එක පැහැදිලිවම තේරෙන්නේ නැති ඇයි මම මේ දේ කියන්නේ කියලා. හොඳයි. ඒකත් එකක්. තමන්ගේ මයික්‍රොෆෝනයත් වීඩියෝ කැමරාවත් අක්‍රියව තියෙන බව හොඳට සිහි බුද්ධියෙන් දැනගන්න. නැත්නම් අපිට තම තමන්ගේ නිවෙස් වලින් ඉඳන් හුඟක් අය සම්බන්ධ වෙන්නේ ඒ ශබ්ද ඇහෙනවා. ඒකින්ද අනිත් අයටත් එකකින් බාධාවක් වෙන හින්දා. අනිත් එක තමයි ධර්ම ගෞරවය අධ්‍යයන වාරයේ පුරාවටම පවත්වන්න ඕනේ. මේ අපි මේ ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයන්ගෙන් ඊ타ත්ම ගැඹීර වූම කොටසක් තමයි අපි මේ ඉගෙන ගන්න. ඉතින් ඒක ඒ ගෞරවය ඇතුව ඉගෙන ගන්න තරමට තමයි අපිට ඒකේ
ඒ ධර්මයේ පිහිටන්නේ. නැත්තම් මතක තියෙන්නේ අපිට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන එකින්ද ඒ ධර්ම ගෞරවයෙන් යුක්තවම මේක අධ්‍යයනය කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඊළඟට තමයි නොතේරෙන තැන් සටහන් කරගන්න මේ යම්කිසි දේවල් කියාගෙන යනකොට නොතේරෙන තැන් ටික සටහන් කරගන්න. ඊට පස්සේ අපි අවස්ථාවල් විටින් විට දෙනවා උත්තර දෙන්න. එහෙම නැත්නම් ප්‍රශ්න අහන්න. ඒ අවස්ථාවේදී මයික්‍රොෆෝනය සක්‍රිය කරලා ප්‍රශ්න අහන්න. ඊට පස්සේ ප්‍රශ්න අහනකොටත් කරුණු වලින් තමයි අපි ප්‍රශ්න අහන්නේ. එහෙම නැත්නම් මෙන්න අහවල් දේ කිව්ව ඒක හරිද? එහෙම නැත්නම් මෙතන මෙහෙම සඳහන් වුණා ඒක හරිද කියලා වෙනත් දේශකයන්ගේ අඩුපාඩු ආදී සඳහන් කිරීමෙන් අපි වැළකීලා ඉමු. ඒක අපි හැම සභාවකදීම කළ යුතු දෙයක්. ඊළඟට තමයි ප්‍රශ්න ඇසීමෙන් අනතුරුව නැවතත් තමන්ගේ මයික්‍රොෆෝනය අක්‍රිය කර තබන්න ඕනේ. ඒ කියන්නේ ඔය පැත්තෙන් සද්ද ඇහෙන්නේ නැති වෙන්න මයික් එක ඔෆ් කරගන්න. මොකද ඒක හරීම වැදගත්. ඔයගලන්ට හුඟක් වෙලාවට මේ හුඟක් වෙලාවට පරණ රෙකෝඩින්ග්ස් වගේ දේවල් අහනකොට තේරෙන දෙයක් තමයි බාහිර ශබ්ද නිසා අර ඉගෙන ගන්න කෙනෙකුටත් එකෙන් බාධාවක් සිද්ධ වෙනවා. නිතරම තමන් ගැනත් තමන්ටත් වඩා අනුන් ගැන විශේෂයෙන්ම හිතලා අපි ඒ විදිහට වැඩ කරගමු. මේක හදිස්සියකදී එහෙම වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් තමන්ගේ සතිමත්ව අපි ඒක ගැන බලමු. විශේෂයෙන්ම වීඩියෝස්. මොකද ගෙවල් වල ඉන්නේ අපි. ඒක නිසා විශේෂයෙන්ම වීඩියෝස් මයික්‍රොෆෝන් එහෙම ඕෆ් කරගමු. අවශ්‍ය වෙලාවට ඒවා සක්‍රිය කරගෙන කතා කරන්න පුළුවන්. හොඳයි. තව එකක් තමයි යම් කිසි විදිහකට කෙනෙකුට ඉවත් වෙලා යන්න සිද්ධ වුණොත් අතරමඟකදී නොයෙකුත් අපිට ප්‍රශ්න එන්න පුළුවන්, අවශ්‍යතා එන්න පුළුවන්. එහෙම වුණොත් කියන්න අවශ්‍යතාවයක් නැහැ. කාටවත් යනවා හරි ඉවත් වෙනවා හරි කියලා කියන්න අවශ්‍ය නැහැ. නැත්නම් වැස්ස නිසා ඉවත් වෙනවා, විදුලි කොටන නිසා ඕෆ් වෙනවා, ඒ කිසි දෙයක් කියන්න අවශ්‍ය නැහැ. Tamanට යම් කිසි හේතු කාරණා යෙදුනොත් මෙතනින් ඉවත් වෙන්න Taman ඉවත් වෙලා යන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳයි. ওই ටික තමයි විශේෂයෙන්ම මේ අපි සලකන්න ඕනේ මේ මම හිතනවා මේ ටික මේ ප ဋ ාණ ස්වභාවයෙන් මේ විදිහට මේ Zoom තාක්ෂණය හරහා කරන හැම වැඩසටහනකටම ප්‍රයෝජනවත් වෙන කොටස් ටිකක් මේ ටික කියලා මම හිතනවා. එතකොට තමයි ඒකේ අනුන්ට කරදරයක් වෙන්නේ නැතුව හොඳින් වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ප්‍රශ්න අහනකොට කිසිම චකිතයක් වෙන්න එපා. මේක ප්‍රශ්න අහලම තමයි මේ අභිධර්මය කියන එක ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒක නිසා ප්‍රශ්න අහන්න බය වෙන්න එපා. තමන් අහන ප්‍රශ්නය ලාභාලයි කියලා හිතන්නත් එපා. මොකද අහන ප්‍රශ්නයක් ගානේ අපි ශක්ති ප්‍රමාණයෙන් අපි පිළිතුරු දෙනවා. ඒක හැමෝටම ප්‍රයෝජනවත් වෙන නිසා. හොඳයි. දැන් අභිධර්ම පිටකය ගත්තාම අභිධර්ම පිටකේ අපිට හම්බ වෙනවා එක එක ප්‍රකරණ වශයෙන්. ඒ කියන්නේ අපිට ධම්මසංගණීය ප්‍රකරණේ, විභංග ප්‍රකරණේ, කතාවත් ප්‍රකරණේ, ධාතු කතා ප්‍රකරණේ, පුද්ගල පඤ්ඤාති ප්‍රකරණේ, යමක ප්‍රකරණේ, ප ဋ ාණ ප්‍රකරණේ කියලා සප්ත ප්‍රකරණ ග්‍රන්ථ තමයි අපිට එතන තියෙන ග්‍රන්ථ 7ක්. ඉතින් ඒකෙන් අර මංගල මහත්මයා කිව්වා වගේ ධම්මසංගණීය ප්‍රකරණේ තියෙන කොටසක් තමයි අපි අද සාකච්ඡාවට ගන්න. අද සිට මේ මාතිකා මාලාවේදී සාකච්ඡාවට ගන්න. එතකොට මේක ගිය අවුරුද්දේ මංගල මහත්මයා ඉදිරිපත් කරපු රූප සටහනක්. ඉතින් මම අද මෙතනට ගත්ත මේක ප්‍රයෝජනවත් වෙන හින්දා මේ තමයි ධම්මසංගණී ප්‍රකරණය විසිරීලා තියෙන නැත්නම් විහිදිලා තියෙන ආකාරය. ඒකේ මුලින්ම මම හිතන්නේ පසුගිය දවසෙත් මේක සඳහන් වුණා. සෙනසුරාදා දවසේ මොහන් මහත්මයා කරපු විස්තරයේදී චිත්ත විභක්ති, රූප විභක්ති, නික්ඛේප රාශිය, අත්ුද්දාර නැත්නම් අට කතා කොටස කියලා ඒ හතරකට මූලිකව බෙදෙනවා. ඊට පස්සේ මේ චිත්ත විභක්ති මේ සිත් පිළිබඳව කරනකොට මාතිකා පදභාජනීය කියලා කොටස් දෙකකට බෙදෙනවා. දැන් ඒකට අපිට කරන්න තියෙන ඊට පස්සේ මේ පදභාජනීය කොටසත් මේ ආකාරයෙන් බෙදීගෙන යනවා. අපිට කරන්න තියෙන කොටස තමයි මෙන්න මේ මාතිකා කියන කොටස. මේ මාතිකා කොටස අපිට මේ ආකාරයෙන් බෙදිලා යනවා. එතකොට ඒක කොහොමද බෙදෙන්නේ? මේ මාතිකා පද සියල්ලම තියෙනවා පද 350. ඒ පද 350 හැදෙන්නේ කොහොමද? මූලික වශයෙන්ම මේක අභිධම්ම මාතිකා, සුත්තන්ත මාතිකා කියලා කොටස් දෙකකට බෙදෙනවා. අභිධම්ම මාතිකා යටතේ අපිට එනවා මේ තික මාතිකා, දුක මාතිකා කියලා කොටස් දෙකක්.
මේ මාතිකා කියනකොට අපි මේ මාතෘකා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතාම කෙටියෙන් දේශනා කරපු කොටස් ටිකක් තමයි මේක තියෙන්නේ. මේ අනුව තමයි මේ මාතිකා වල තියෙන පළවෙනි පද තුන අනුව තමයි පළවෙනි ත්‍රිකය අනුව තමයි ධර්ම ධම්මසංගණි ප්‍රකරණේ විස්තර වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ මාතිකා කියන කොටස ඉතාමත්ම වැදගත් කොටසක්. එතකොට මේ තික කියලා කියන්නේ එක මාතෘකාවක් යටතේ පද තුන බැගින් විස්තර කරපු තැනට අපි කියනවා තික මාතිකා කියලා. මේ දුක කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ කියන දුක සැප කියන අර්ථයෙන් නෙවෙයි මේක දෙකක් කියන අර්ථයෙන් තමයි පාලියෙන් දුක කියන්නේ. දුක මාතිකා කියලා කියන්නේ මේ එක මාතෘකාවකට පද දෙකක් අයිති. ඒ වගේ මාතෘකා තියෙනවා 100ක්. දැන් මෙතන පද තුනක් සහිත මාතෘකා 22ක් තියෙනවා. ඒ වගේම මේ සුත්තන්ත මාතිකා ගත්තත් ඒකෙත් පද දෙකේ මාතෘකා නැත්නම් මාතිකා 42ක් තියෙනවා. එතකොට අපි පද ගණන ගත්තොත් එහෙම මෙතන මේ මාතිකා 22 එක මාතිකාවක් තියෙනවා පද 3ක්. එහෙමනම් අපිට මේ තික මාතිකා පද ගණන 66ක් හැටියට හම්බ වෙනවා. දුක මාතිකා පද ගණන 200ක් හැටියට හම්බ වෙනවා. එතකොට සුත්තන්ත මාතිකාවේ පද ගණන 42යි. එතකොට සීළු පද අපි මේ සුත්තන්ත මාතිකා යටතේ පද 84ක් ලැබෙනවා. එතකොට ඒ ටික ඔක්කොම එකතු කරාම අපිට මේ මාතිකා යටතේ පද 350ක් අපි ඉගෙන ගන්නවා. ඉතින් ওই ටික තමයි මුලින්ම මේ මාතිකා පිළිබඳව කොයි ආකාරයෙන්ද අභිධම්ම මාතිකා සුත්තන්ත මාතිකා කියලා බෙදලා තියෙන්නේ. මේ සුත්තන්ත කියලා කියන්නේ සූත්‍රාන්ත ඇසුරින් කරන. ඒ කියන්නේ සූත්‍ර දේශනා ඇසුරින් තියෙන මාතෘකා. මේ අභිධම්ම මාතිකා කියලා කියන්නේ අභිධර්මය අනුව අභිධම්ම කොටස් අනුව මාතෘකා ගෙන හැරපෑමක් තමයි මෙතන සිද්ධ කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ අභිධම්ම පිටකයේ ධම්මසංගණී ප්‍රකරණේ මේ විදිහට මේ අභිධම්ම මාතිකා 22ක් මේ ආකාරයෙන් දක්වලා තියෙනවා. අපි කෙටියෙන් බැලුවොත් මුල දෙක ගත්තොත් මුල මාතිකා දෙක ගත්තොත් මේකට අපි කියනවා කුසල ත්‍රිකය කියලා. ඒ ත්‍රිකය කියලා කියන්නේ මේ ත්‍රිකය කියලා කියන්නේ පද තුනක් පෙන්වන හින්දා තමයි ත්‍රිකය කියලා කියන්නේ. එතකොට මේකෙදි මේ පළවෙනි එකට අපි කියනවා කුසල ත්‍රිකය. එතන තියෙන මේ පද තුන මොනවද? කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යාකතා ධම්මා. ඊළඟට මේක වේදනා ත්‍රිකය. සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා, දුක්ඛාය වේදනාය සම්පයුත්තා ධම්මා, අදුක්ඛම සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා. ඒ තමයි වේදනා ත්‍රිකය. ওই විදිහට තමයි අපි එක එක නම් වලින් මේ ත්‍රික හඳුන්වලා තියෙන්නේ. එතකොට අපිට මතකද නික්ඛේප කාණ්ඩය, අත්වද්දාර කාණ්ඩය කියලා කොටස් ආවනේ. අන්න ඒ වගේ මේ කුසලා ධම්මා කියන එක තව තවත් විස්තර කරන තැන් තියෙනවා මේ ධම්මසංගණී ප්‍රකරණේ. එතකොට මේ 989 කියලා කියන්නේ මේ 989 වෙනි ඡේදයෙන් මේ කුසලා ධම්මා කියන එක යම් කිසි ආකාරයකින් තවදුරටත් විස්තර කරලා තියෙනවා. ඊට අමතරව තවත් ක්‍රමයකට විස්තර කරලා තියෙනවා මේ ඡේද 1383 කියන ඡේදයේ ධම්මසංගණී ප්‍රකරණේ. ඉතින් ඔය ආකාරයට තමයි අපි ඉදිරියට ඔයාගෙන විස්තර කරගෙන යන්නේ. ඊළඟට මංගල මහත්මයාත් මේක සඳහන් කරා මාත්‍රිකා ඉගෙන ගන්න උපකාරක ග්‍රන්ථ කීපයක් තියෙනවා. ඒ තමයි මේක පරණ මුද්‍රණය මේ අභිධර්ම භාවනා පළවෙනි කොටස සහ විපස්සනා භාවනා දෙවෙනි කොටස. මේ තමයි අතිපූජනීය නායුවනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ විසින් රචිත ග්‍රන්ථ දෙකක්, පොත් දෙකක්. මේවා අත්පොත් වගේ. මේ ටිකෙන් තමයි අපිට මේ මාතිකා කියන ඒ වගේ අඩංගු ධර්ම කොයි ආකාරයෙන්ද මතු කරගන්නේ කියන එක පැහැදිලි කරලා තියෙන මේ පොත් දෙකක්. ඉතින් මේ පොත් දෙක මම හිතනවා මංගල මහත්මයා කිව්වා වගේ තව සති දෙකක් තුනක් ඇතුළත වගේ අපිට ලැබේ. ඒ වගේම අපි WhatsApp group එක හැදුවට පස්සේ ඒකටත් හැකියාවක් තිබුණොත් මේකේ soft copy එකක් අපි දාන්න උත්සාහ කරන්න. ඊළඟට මේ කතා කරපු තැන් පිළිබඳව කාට හරි යමක් පැහැදිලි කරගන්න තියෙනවද? අද කියන්න. තෙරුවන් සරණයි මහත්මයා මේ නෝට් එකක් වගේ දෙනවද?
නෝට් එකක් නම් දෙන්නේ නැහැ. මේක අවශ්‍ය තැන් තියෙනවා නම් සටහන් කරගන්න. අවශ්‍ය තැන් සටහන් කරගන්න. හොඳයි. එතකොට අපි උත්සාහයකුත් තියෙනවා මේ තවදුරටත් මේ ගැන මේක නැවතත් අසන්නට ලැබෙන්න සලස්වන්නත් ක්‍රමයක් යොදා ගන්න හිතාගෙන ඉන්නවා. ඒක කොහොම වේද කියලා මට මේ වෙලාවේ කියන්න බෑ. නමුත් අපි ඒ ගැනත් උත්සාහයක් ගන්නවා. ඒක ඉදිරි සතිවලදී ඒ ගැන කියන්න පුළුවන් වෙයි. දැනට අවශ්‍ය දෙයක් තියෙනවා නම් සඳහන් කරගන්න. ස්වාමීන් වහන්සේ අර මේ නාවයනේ ස්වාමීන් වහන්සේගේ අර පාවුක් භාවනා මා කියන ඒ පොතයි මෙතන මේ භාවනා පොතයි දෙක එක පොතක් එකමකද? මංගල මහත්මයා ඔබතුමාට පුළුවන් දෙයකට පිළිතුරක් දෙන්න. නෑ මේ පාවුක් භාවනා නෙමෙයි. මෙතනදී නාවින ස්වාමින් වහන්සේ අභිධම්ම භාවනා වශයෙන් ඉදිරිපත් කරන්නේ තනිකරම මේ අභිධම්ම මාතිකා විග්‍රහ කිරීමක්. එය අවසානයේදී ඒ මාතිකාව අවසානයේදී ඒ විපස්සනාවට නගන්නේ කොහොමද කියලා ඉදිරිපත් කරන ක්‍රමයක්. අපි ඒ පොත තමයි භාවිතා කරන්නේ මේක අධ්‍යයනය කරන්නට. ඒ අනුව ඒක අර වෙනත් භාවනා ක්‍රමයක් විස්තර කිරීමක් නෙමෙයි. මේ කියන අභිධම්ම ධම්මසංගණියේ තියෙන මාතිකා ටික විග්‍රහ කරමින් එය විපස්සනාවට හරවන ආකාරය දක්වන පොතක් ඒ. හොඳයි බොහොම ස්තුතියි. හොඳයි. එහෙමනම් අපි ඉදිරියට යනවා. අපි මයික්ස් ඔෆ් කරගමු. හොඳයි. අපි අදට නියමිත කොටස තමයි අපිට තියෙන්නේ මේ සබ්බත්තික මාතිකා කියන එක. සබ්බත්තික කියලා කියන්නේ මේ සියලුම ධර්මයන් සම්බන්ධයෙන් මේ මාතිකාවලට අයිති වෙන සියලුම ධර්ම සම්බන්ධයෙන් කරන යම්කිසි අධ්‍යයනයක් තමයි මේ සබ්බත්තික මාතිකා කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ওই මාතිකා ගත්තාම සමහර මාතිකාවලට අයිති වෙන්නේ යම්කිසි ධර්ම ප්‍රමාණයක්. සමහර ධර්ම අයිති වෙන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා සියලුම ධර්මත් අයිති වෙනවා. ඉතින් ඒ මාතිකා ඉගෙන ගන්නකොට අපි දැනගන්න ඕනේ මේ සියලුම ධර්ම කොයි ආකාරයටද බෙදිලා යන්නේ ස්කන්ධ හැටියට ආයතන හැටියට ධාතු හැටියට සත්‍ය හැටියට කොහොමද මේ සියලුම පරමාර්ථ ධර්ම බෙදාගන්නේ කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් අන්න ඒක තමයි මේ සබ්බත්තික මාතිකා පාඩමේ අදහස. අපි ඉදිරියට ගියොත් පරමාර්ථ ධර්ම ගත්තම අපි දන්නවා සියල්ල 170ක් තියෙනවා. කෙටි ක්‍රමයට. කොහොමද චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්ම හතර ගත්තාම මේ තමයි පරමාර්ථ ධර්ම හතර අපි දන්නවා පළවෙනි වර්ෂයේදී ඉගෙන ගත්තා. කොහොමද සිත් 89ක් චෛතසික 52ක් රූප 28ක් ඒ වගේම නිර්වාණ ධාතුව කියන එකම නිර්වාණ ධාතුව අපි පරමාර්ථ ධර්ම 170ට ඇතුළත් කරලා තියෙනවා. එතකොට සිත් 89යි චෛතසික 52යි රූප 28යි නිර්වාණය කියන මේ පරමාර්ථ ධර්ම 170 ස්කන්ධ ආයතන ධාතු සත්‍ය හැටියට කොයි ආකාරයෙන්ද බෙදන්නේ කියන එක තමයි අපි මේ සබ්බත්තික මාතිකාවේදී ඉගෙන ගන්න. දැන් අපි කලින් පෙන්වුවා නේද ධම්මසංගණී ප්‍රකරණයේ පළවෙනි ත්‍රිකයේ හැටියට කුසල ත්‍රිකය කියලා එකක් පෙන්වුවානේ. එතකොට ඒ තමයි මාතිකාවල තියෙන පළවෙනිම ත්‍රිකය. එතකොට මේ සබ්බත්තික මාතිකාව කියන එක ඇත්ත වශයෙන්ම මේ ධම්මසංගණී ප්‍රකරණයේ මාතෘකාවක් නැත්නම් මාතිකාවක් හැටියට සඳහන් වෙන එකක් නෙවෙයි. නමුත් ඒ මාතිකා 22 ගැන අවබෝධ කරගන්න ඒ වගේම ඊළඟට දුක මාතිකා 100 ගැනත් ඒ ධර්ම අවබෝධ කරගන්න. ඒ ගැන දැනුමක් ලබා ගන්න මේ සියලුම පරමාර්ථ ධර්මාල කියන බෙදා ගන්න එක අපිට ප්‍රයෝජනවත් වෙනවා. අන්න ඒකටයි අපි මේ සබ්බත්තික මාතිකා කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ධම්මසංගණී මාතිකාවක් හැටියට දේශනා කරපු මාතිකාවක් නෙවෙයි මේ සබ්බත්තික මාතිකාව. ඉතිරි අනිකුත් මාතිකා ධර්ම ඉගෙන ගන්න ප්‍රාථමිකව අවශ්‍ය වන ධර්ම කොටස් සම්බන්ධයෙන් තමයි අපි මෙතනදී ඉගෙන ගන්නේ. දැන් සබ්බත්තික මාතිකාවලදී කරන්නේ මේ 170ක් වූ මේ පරමාර්ථ ධර්ම ස්කන්ධ ආයතන ධාතු සත්‍ය කියන කොටස් වලට බෙදලා දක්වන එකයි අපි කරන්නේ. එතකොට මෙතනදී අර ඉස්සෙල්ලා කතා වුණා වගේ මේ සියලුම පරමාර්ථ ධර්ම 170ක් වූ සියලු පරමාර්ථ ධර්ම
මෙහෙම බෙදනකොට තමයි මාතිකා ඉගෙන ගන්නවා කියලා කියන්නේ. එතකොට මේ ටික ගත්තහම නැත්නම් සිංහලෙන් කියනවා නම් ත්‍රික ගත්තාම සමහර ත්‍රික වලට මේ පරමාර්ථ ධර්ම 170ම ඇතුළත් වෙනවා. ඒවට අපි කියනවා නිප්පදේශ ත්‍රික කියලා. යම් කිසි ත්‍රිකයකට ඒ පද තුනට සියලුම පරමාර්ථ ධර්ම ටික ඇතුළත් වුණා නම් ඒකට අපි කියනවා නිප්පදේශ ත්‍රිකයක් කියලා. ඒ පද තුනට ඇතුළත් වෙන්නේ ඒ පරමාර්ථ ධර්ම 170න් කොටසක් විතරයි නම් අපි ඒවට කියනවා සප්පදේශ ත්‍රික කියලා. සප්පදේශ කියන ප්‍රදේශයක් ඉතිරි වෙලා තියෙනවා. තව කොටසක් ඉතිරි වෙලා තියෙනවා මේ පද තුනට ඇතුළත් නොවි. ඒකයි අපි මේ සප්පදේශ කියලා කියන්නේ. නිප්පදේශ කියනකොට කිසිම කොටසක් ඉතුරු වෙලා නැහැ කියන අර්ථයෙන් තමයි මේ නිප්පදේශ කියලා කියන්නේ. ඒ කියන්නේ සියලු පරමාර්ථ ධර්ම ඒ ත්‍රිකයට පද තුනට ඇතුළත් වෙනවා. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. අපි ඉදිරියට කරගෙන යනකොටත් මේ ගැන නිතර නිතර කතා වෙනවා. හොඳයි. කොහොමද අපි මුලින්ම පරමාර්ථ ධර්ම 170 ස්කන්ධ වලට බෙදලා දක්වන්නේ? අපි දන්නවා දැන් සිත් 89ක් තියෙනවා, චෛතසික 52ක් තියෙනවා, රූප 28ක් තියෙනවා, නිර්වාණ ධාතුව තියෙනවා. එකතු කරාම 170ක් තියෙනවා. හොඳයි. දැන් කවුරු හරි කෙනෙක් මයික් එක ඔන් කරලා කියන්න මොනවද ස්කන්ධ, අපිට ස්කන්ධ කීයක් ලැබෙනවද, මොනවද ඒ ස්කන්ධ කියලා කියන්න පුළුවන්ද? කවුරු හරි කියන්න? ස්කන්ධය ඔව් කියන්න. අපෝ කියන්න මුලින්ම. රූප වේදනා සංඥා සංකාර විඥාන. රූප ස්කන්ධ, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක තමයි නේද? විඥාන වශයෙන් කාර්යත බෙදෙනවා. අන්න හරි. එතකොට අපිට රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියන ටික තමයි අපිට එතකොට මේ ස්කන්ධ පහ හැටියට හම්බෙන්නේ. මේ රූපස්කන්ධයට මොනවද අයිති වෙන්නේ මේකෙන් කියන්න බලන්න කවුරු හරි? මේ කියපු ධර්ම ටිකෙන් රූපස්කන්ධයට මොනවද අයිති වෙන්නේ? රූප 28 සිත් 89 රූපස්කන්ධයට අයිති වෙන්නේ රූප 28 නේද? 28 හරි. හොඳයි. වේදනාස්කන්ධයට අයිති වෙන්නේ මොකද්ද? චෛතසික ධර්මයන් වේදනා චෛතසික. වේදනා චෛතසික. වේදනා චෛතසික. එතකොට මේ වේදනා අපි චෛතසික ගැන කතා කරනකොට අපි හිතන්න හොඳ නෑ මේ වේදනා චෛතසිකය කියන්නේ යම් කිසි එකම ධර්මයක් කියලා. ඒ සිතේ හැටියට ඒ වේදනාව වෙනස් වෙනවා. එතකොට නමුත් අපි මෙතන ස්කන්ධ වශයෙන් ගන්නකොට ගන්නේ ඒ සිත්වල යෙදෙන වේදනාව කියන පරමාර්ථ ධර්මය තමයි වේදනා ස්කන්ධයට ගන්න. ඒකට වේදනා කියලා ඔන්න අපිට එක පරමාර්ථ ධර්මයක් අපි එතන ගත්තා. නේද? මෙතනදී රූපයට කියලා පරමාර්ථ ධර්ම 28ක් ගත්තා. ඊට පස්සේ වේදනාව ගත්තා. එතකොට සංඥා ස්කන්ධය කියන්නේ මොකද්ද? සංඥා ස්කන්ධය කියන්නේ මොකද්ද? චෛතසික 52 ඡන්ද සංඥා 52 සංඥා ස්කන්ධයයි ගන්න එක. සංඥා චෛතසික. සංඥා චෛතසිකේ ඒ සිත් තුළ යෙදෙන සංඥා චෛතසිකේ තමයි සංඥා ස්කන්ධය කියලා ගන්න. හරි. එතකොට සංස්කාර ස්කන්ධය කිව්වේ වේදනා සංඥා දෙක කරුණාම ඉතිරි ටික සංකාර ස්කන්ධය වෙනවා. අන්න හරි. ඉතිරි චෛතසික 50 මේ වේදනා සංඥා කියන චෛතසික දෙක හැරුණාම ඉතිරි චෛතසික 50 සංස්කාර ස්කන්ධයට යනවා නේද? ඊළඟට විඥාන ස්කන්ධය කියලා කිව්වේ සිත් 89 සිත 89 කොහොමද? සිත් 89ම එතකොට වේදනා විඥාන ස්කන්ධයට අයිති වෙනවා නේද? විඥාන ස්කන්ධය කියලා කියන්නේ සිත් 89ම අයිති වෙනවා විඥාන ස්කන්ධය. ඕනෑම සිතක් ගත්තොත් ඒක අයිති වෙන්නේ විඥාන ස්කන්ධය. ඕනෑම මේ වේදනා සංඥා හැර ඕනෑම චෛතසිකයක් ගත්තොත් ඉතිරි චෛතසික 50න් ඕනම එකක් ගත්තොත් ඒකත් සංස්කාර ස්කන්ධයටයි අයිති වෙන්නේ. ඉතින් පොදුවේ ගත්තාම අපි කියනවා මේ චෛතසික 50ම
සංස්කාර ස්කන්ධයට අයිති වෙනවා කියලා. හොඳයි. එතකොට දැන් මෙතනදී මේ ටික එකතු කරොත් අපිට එතකොට දැන් මෙතනට ආවද මේ මෙතන තියෙන හැමදේම මෙතනට ආවද? නැහැ. මොකක්ද ආවේ නැහැ. ආ? නිර්වාණය. ආවේ නැහැ නේද? නිර්වාණය මේකට පිටින් තියෙන්නේ. නිර්වාණය පිටින්. ස්කන්ධ වලට අයිති වෙන්නේ නැහැ. නේද? ඒක නිසා අපි කියනවා නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි කියලා. මේකත් වචනේ පාඩම් කරගන්න. නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි. හොඳයි. බොහොම හොඳයි. බොහොම හොඳයි. විනිර්මුක්තයි. හොඳයි. දැන් පරමාර්ථ ධර්මය ස්කන්ධ වශයෙන් පස්වදාරුම් වන්නේ කොහොමද කියලා හෙව්වොත් අපිට කියන්න වෙන්නේ මෙන්න මේ ආකාරයට. අටවිසි රූපය රූපස්කන්ධයයි. චෛතසික 254න් වේදනායි චෛතසිකය වේදනා ස්කන්ධයයි. චෛතසික 254න් සංඥා චෛතසිකය සංඥා ස්කන්ධයයි. ඉතිරි සම 50 මයික්ස් ඔෆ් කරගමු. ඉතිරි සම 50 චෛතසික සංස්කාර ස්කන්ධයයි. සම 50 කියලා කියන්නේ 50ට. 91 චිත්තය 91 කියලා කියන්නේ 90ට වඩා එකක් අඩුයි. එකක් ඌණ වෙලා තියෙනවා 90ට වඩා. ඒ කියන්නේ 89. 91 චිත්තය විඥාන ස්කන්ධයයි. එතකොට අපි කියන්න වෙනවා නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි කියලා. මේ මාතිකා පාඩමේදී මෙන්න මේක අමතක නොකළ යුතුයි. හැම තැනකදීම ස්කන්ධ ගැන කතා කරනකොට ඒ මාතෘකාවට නිර්වාණයත් අයිති නම් ඒ මාතෘකාවලින් නිර්වාණය ගැන කියවෙනවා නම් ඒ මාතෘකාව ස්කන්ධ වලට බෙදනකොට අපිට ඉතිරි ටික ස්කන්ධ වලට බෙදලා ඒ රූප ධර්ම නාම ධර්ම ස්කන්ධ වලට බෙදලා ඉතිරි ධර්ම නිර්වාණය කියන නාම ධර්මය අපි කියන්න ඕනේ මේක ස්කන්ධ විනිර්මුක්තයි කියලා. මේක අමතක කරන්න එපා. හොඳයි. අපිට ඔය ආකාරයෙන් තමයි මේ පරමාර්ථ ධර්ම 170 ස්කන්ධ වලට බෙදන්නේ. මේ පිළිබඳව මොන හරි ප්‍රශ්න තියෙනවද? මොකද මේ ටික හොඳට දැනගන්න ඕනේ ඉස්සරහට යන්න. නෑ නේද? හොඳයි. අපි එහෙනම් ඉස්සරහට යනවා. ඔය ටික නැවත බලා ගන්න අපිට පුළුවන් වෙයිද? අපි උත්සාහයක් කරන්න මොකක් හරි කරලා මේක ලැබෙන සාස්වන්න. හොඳයි සර්. මේක PDF එක හරි අපි ලබා දෙන්න උත්සාහ කරන්නම්. හොඳයි. ඊළඟට මයික් ඔෆ් කරගමු. පේනව නේද මයික් ඔෆ් කරාම නැතුවම වෙන වැඩේ? සද්ද එනවා නේද? හොඳයි. දැන් බලන්න අපිට දැන් ඊළඟට කරන්න තියෙන දේ තමයි දැන් අපි ඔන්න පරමාර්ථ ධර්ම 170 ස්කන්ධ වලට බෙදුවා. නේද? දැන් ඊළඟට පරමාර්ථ ධර්ම 170 කොහොමද අපි ආයතන වලට බෙදලා දක්වන්නේ? එතනදී අපි මේ රූප පරමාර්ථය කියන එක අපි ඉස්සෙල්ලම පොඩ්ඩක් වෙනම අරගෙන බලමු. මම හිතනවා අපි ඔක්කොම මේ පළවෙනි අවුරුද්දේ මේ ටික කරලා තියෙනවායි කියලා. කොහොමද අපි මේ රූප 28 කියලා බෙදුවේ? මහා භූත රූප 4යි. ප්‍රසාද රූප 5යි. නේද? චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද ආදී ප්‍රසාද රූප 5යි. ඊට පස්සේ ගෝචර රූප කියලා කිව්වේ අපි ඒ චක්කු සෝත ගාන ජීවහා කියන ඒවට ගෝචර වෙන රූප 4 නේද? ඊට පස්සේ භාව රූප කියලා කියන්නේ ඉත්ති භාව රූප, පුරුෂ භාව රූප කියන භාව රූප දෙක. ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා කියන රූප ජීවිත ඉන්ද්‍රිය. අපි දන්නවනේ ඒක. ඊට පස්සේ හදේ වත්තු රූපය, ආහාර රූපය, එහෙම නැත්නම් අපි ඕජා රූපය. ඊට පස්සේ පරිච්ඡේද රූපය, එහෙම නැත්නම් ආකාශ රූපය. ඊළඟට විකාර රූප පහ. මොනවද විකාර රූප පහ කියලා කිව්වේ? කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියන විකාර රූප පහ. ඊළඟට ලක්ෂණ රූප 7. මොනවද ලක්ෂණ රූප කිව්වේ? උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියන ලක්ෂණ රූප 4. ඒතර ওই ටික එකතු කරාම අපිට එනවා රූප 28ක්. ඊළඟට අපි ඒක නැවත වරක් අපි දෙකකට බෙදනවා, කොටස් දෙකකට. ඒ තමයි ඕලාරික රූප සහ සුකුම රූප කියලා. එතකොට මේ ඕලාරික රූප කියනකොට අපි බලන්නේ මේ මොනවද? රූප 12ක් අපිට හම්බ වෙනවා ඕලාරික රූප කියලා. ඒ තමයි අපි මහා භූත වලින් පටන් ගත්තොත් පඨවි ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, චක්කු ප්‍රසාද රූපේ, සෝත ප්‍රසාද රූපේ, ගාන ප්‍රසාද රූපේ, જીවහා ප්‍රසාද රූපේ, කාය ප්‍රසාද රූපේ කියන ප්‍රසාද රූප 5යි.
ඊට පස්සේ වර්ණ රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ කියන ඒ ටික ඕලාරික රූප හැටියට අපි වෙන් කර ගන්නවා. එතකොට ඉතිරි වෙනවනේ රූප 28න් තව රූප 16ක්. ඒ ටික සුකුම රූප හැටියට අපි වෙන් කර ගන්නවා. දැන් මහා භූතවල තිබිච්ච ආපෝ ධාතුව සුකුම රූපයක්. ඒක මේ කිසිම ඒ කියන්නේ රූප ඉන්ද්‍රියකට ගැටෙන්නේ නැති රූපයක් නේද? දැන් පඨවි තේජෝ වායෝ කියනවා නම් අපි දන්නවා අපිට කයට කාය විඥාණයට දැනෙන දේවල් නෙමේවා. කයේ ගැටිලා කාය විඥාණයට දැනෙන දේවල්. නමුත් දැන් මේ ආපෝ ධාතුව කියන එක මනෝ විඥාණයෙන්ම දතියුතු රූපයක්. ඉතින් ඒක නිසා මෙන්න මේ රූප ටික සුකුම රූප හැටියට අපි නම් කරනවා. මොනවද? ආපෝ ධාතුව, ඉත්තිභාව රූපේ, පුරිසභාව රූපේ, ජීවිතින්ද්‍රිය රූපේ, හදේවත් රූපේ, ආහාර රූපේ, ආකාශ රූපේ, කාය විඤ්ඤාති රූපේ, වචී විඤ්ඤාති රූපේ, ලහුතා රූපේ, මුදුතා රූපේ, කම්මඤ්ඤතා රූපේ, ඒ වගේම උපචේ සම්තති ජරතා අනිච්චතා කියන රූප හතරක් ආවම මෙතන සුකුම රූප 16ක් අපිට ලැබෙනවා. අපි මේක මෙහෙම බෙදාගන්නේ මේවා වෙන වෙන ආයතන වලට යන හින්දායි අපි මේ විදිහට බෙදාගන්නේ. අපි දැන් මේ ටික උනත් නැවත වරක් මේ 12ම වෙනත් ආකාරයකට අපි වර්ග කරගන්නවා. ඒ තමයි චක්කු ප්‍රසාදයේ ඉඳලා පටන් ගන්නවා අපි. පඨවි තේජෝ වායෝ කියන ටික අපි අවසානයේට ගත්තා. මේ ටිකනේ කලින් උඩම තිබුණේ. දැන් අවසානයේට ගත්තා. එතකොට මේ ආයතන බෙදෙනකොට රූප ආශ්‍රයෙන් රූප 28 කොයි විදිහටද ආයතන වලට බෙදෙන්නේ කියලා බලනකොට චක්කු ප්‍රසාද රූපය චක්කායතනය කියලා අපි හඳුන්වනවා. එතකොට සෝත ප්‍රසාද රූපයට තමයි සෝතායතනය කියන්නේ. ගාන ප්‍රසාද රූපයට ගානායතනය. ජීවා ප්‍රසාද රූපේ ජීවහායතනය. කාය ප්‍රසාද රූපය කායායතනය. ඊට පස්සේ වර්ණ රූපය රූපායතනය. ශබ්ද රූපේ සද්දායතනය. ගන්ධ රූපේ ගන්ධායතනය. රස රූපේ රසායතනය. එතකොට බලන්න මේ පඨවි තේජෝ වායෝ කියන තුනම රූප තුනම අපි පොට්ටබ්බායතනයේ හැටියට සලකනවා. ඒකට හේතුව තමයි මේ කයට දැනෙනවා. කයට දැන් අපේ අතේ යම් කිසි මේසයක හෝ යම් කිසි දෙයක ගැටුනොත් අපිට තද ගතියක් දැනෙනවා. එතකොට ඒක පඨවි ධාතුව. ඒකත් දැනුනේ කාය විඥාණයට. තේජෝ අපිට රස්නයක් දැනෙනවා. ලිපක් ගාවට කිට්ටු වෙනකොට අපිට දැනෙනවා රස්නයක්. අවුවට යනකොට රස්නයක් දැනෙනවා. එතකොට ඒ දැනෙන්නේ තේජෝ ධාතුව. ඊට පස්සේ අපි තෙරපෙන ගතියක් දැනෙනවා. අපි හුස්ම ගන්නකොට බඩේ තෙරපෙන ගතියක් දැනෙනවා. අපිට හුලඟක් ඇවිල්ලා අපි තල්ලු වෙනකොට අපි තෙරපෙන ගතියක් දැනෙන ඒ වායෝ ධාතුව. එතකොට මේ තුනටම අපි කියනවා පොට්ටබ්බායතනෙ කියලා. මේක කාය විඥාණයෙන් දැනගන්න දේවල් ටිකක් තමයි මේ පොට්ටබ්බායතනයට සඳහන් වෙන්නේ. එතකොට අපිට මෙතන හම්බුණා මේ ඕලාරික රූප 12යි අපිට ආයතන කීයක් හම්බුණාද? මෙතන ප්‍රසාද රූප 5ට ආයතන 5යි, ඊළඟට ගෝචර රූප 4යි, මේ මහා භූත 3යි ගත්තාම අපිට හම්බ වෙනවා එතනත් 5ක්. ඒ කියන්නේ ඕලාරික රූප 12 ආයතන 10කට යනවා. එතකොට මේ ඉතිරි වෙච්ච සුකුම රූප ටික සම්පූර්ණයෙන්ම අපි ධම්මායතනයට යන හැටියටයි මෙතනදී සලකන්නේ. ඒ කියන්නේ මේ සුකුම රූප සියල්ලම සුකුම රූප 16ම ධම්මායතනය. ධම්මායතනයට යනවා. සම්පූර්ණ ධම්මායතනය නෙවෙයි, නමුත් ධම්මායතනයටයි අයිති වෙන්නේ. මේක ගැන කාට හරි ප්‍රශ්නයක් තියනවාද? ඉදිරියට යන්න කලින්. හොඳයි. අපි ඉදිරියට යමු. සමානස ආපෝ ධාතුව කොහොමද ධම්මායතන? ඔව්. ආපෝ ධාතුව කියන එක දැන් අපිට දැනගන්න විදියක් නැහැ නේ. ආපෝ ධාතුව කියන එකට අපි හඳුන්වන්නේ මොනවද? ආපෝ ධාතුවේ ලක්ෂණය ආබන්ධන ලක්ෂණය. ආබන්ධන ලක්ෂණය කියන්නේ ඇතුළට ඇද ගැනීමේ ශක්තියක් වගේ දෙයක්. ආපෝ ධාතුව. අපි සාමාන්‍යයෙන් ආපෝ ධාතුව අධික දේවල් හඳුනගන්නේ ගලාගෙන යන ස්වරූපයෙන්. නමුත් ගලාගෙන යන බව අපිට දැනගන්න කියන්නේ ඒ ආපෝ ධාතුවද අපි ගලාගෙන යනවා කියලා දකින්නේ. එහෙම නැත්නම් රූපයේ බලලාද අපි කියන්නේ මේක ගලාගෙන යනවා කියලා. ගඟක් ගලනවා කියලා අපි දැනගන්නේ කොහොමද? දැනගන්නේ S2 මෙහෙම පල්ලෙහාට වතුර ගලාගෙන යනවා දැකලා.
නේද? නමුත් අපි එතන ආපෝ ධාතුව දකින්නේ අපි එතන රූපයක් දැකලායි අපි ඒක ගලාගෙන යනවා කියලා කියන්නේ. ඉතින් මේ ආපෝ ධාතුවේ ස්වභාවය තමයි ඇතුළට ඇදලා තියාගන්න ගත්තේ. නැත්තම් මේ හැමදේම විසිරලා යනවා. දැන් පඨවි ධාතුව ගත්තත් ඒක විසිරලා යනවා මේක ආබන්ධනය කරලා ඇතුළට ඇදලා තියාගත්තේ නැත්තම් ඒ කලාපයන් ඇතුලේ. ඉතින් ඒක නිසා ආපෝ ධාතුව කියන එක ඇසෙන් දැනගන්න බෑ. එතකොට කනෙන් දැනගන්න බෑ. නාසයෙන් මේ ගාන විඥාණයෙන් දැනගන්න බෑ. ජීවහා විඥාණයෙන් දැනගන්න බෑ. කාය විඥාණයෙන් දැනගන්න බෑ. එතකොට ඒ චක්කුසෝත ගාන ජීවහා කාය කියන විඥාන පහෙන්ම දැනගන්න බැරි දෙයක් තමයි මේ ආපෝ ධාතුව කියලා කියන්නේ. එහෙමනම් ඒක අනිවාර්යයෙන්ම දැනගන්න වෙන්නේ මනෝ විඥාණයෙන්. එහෙමනම් අපි ඒක ඕලාරික රූපයක් කියලා ගන්න බෑ. ඕලාරික රූප අපිට දැනගන්න පුළුවන් විශේෂයෙන්ම මේ භෞතිකව දැනගන්න පුළුවන් දේවල් තමයි ඒ අනුව අපි සලකන්නේ. එතකොට බලන්න ධම්මා යතනයට තමයි ආපෝ ධාතුව අයිති වෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හොඳයි. අපි යනවා ඉස්සරහට. එතකොට නාම පරමාර්ථය කියන්නේ සමාවෙන්න සර් එතකොට ආයතන 11යි නේද මෙතන තියෙන්නේ? ඔව් ආයතන අපි බලමු කීයක් තියෙනවද කියලා. දැනට නම් සඳහන් වුණේ 11යි නේද? එහෙමයි. අන්න හරි. ඒ කියන්නේ අපි ඉස්සරහට බලමු. ඔකට උත්තරේ හම්බ වෙන අපිට තව චුට්ටක් ඉස්සරහට යනකොට. හොඳයි සර්. හොඳයි. එතකොට දැන් අපි බලමු දැන් නාම පරමාර්ථය. නාම කියලා කියන්නේ එතකොට රූප නොවන අනිත් ධර්ම තමයි නාම කියන්නේ. නේද? එතකොට චිත්ත චෛතසික ධර්ම තමයි මේ නාම පරමාර්ථය කියලා කියන්නේ. ඒ වගේම නිර්වාණයත් නාම පරමාර්ථයට අයිති ධර්මයක්. ඒ කියන්නේ චිත්ත චෛතසික නිර්වාණ කියන කොටස නාම පරමාර්ථය. රූප 28 තමයි රූප පරමාර්ථය කියලා ගන්න. අපි බලමු කොහොමද මේ නාම පරමාර්ථය ආයතන ભેදයෙන් ගන්න කියලා. දැන් මොකක්ද එතකොට නාම පරමාර්ථය කියලා කිව්වේ? සිත් 89යි චෛතසික 52යි නිර්වාණයයි. එතකොට මේක ආයතන ભેදයෙන් ගත්තොත් මොකද හිතන්නේ සිත් 89 ගැන? මොන ආයතනයටද සිත් 89 යා යුත්තේ? කියන්න බලන්න කවුරු හරි. මොන ආයතනයටද? ධම්මායතන. ධම්මායතනයට. මොන ආයතනයටද? මන ආයතන. මන ආයතනයට. ඕනෙම සිතක් අයිති වෙන්නේ මන ආයතනයට. ඕනෑම සිතක් අයිති වෙන්නේ ඒක චක්කු විඥාණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට හිතුවොත් එහෙම ලෝභ මූල සිතක් වෙන්න පුළුවන්, ද්වේෂ මූල සිතක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම දෙයක් සම්පටිච්ඡන සිත් වෙන්න පුළුවන්. ඕනෑම සිතක් ගත්තොත් ඒක අයිති වෙන්නේ මන ආයතනයට. ඊළඟට හොඳයි. දැන් කියන්නේ එහෙනම් චෛතසික ධර්මය අයිති වෙන්නේ මොකටද කියලා? මොන ආයතනයට? මන ආයතනයට. මන ආයතන. ඒකත් මන ආයතන. ධම්මයි. චෛතසික ධර්මය අයිති වෙන්නේ ධම්මායතනයට. ඒ වගේම තමයි නිර්වාණය කියන එකත් අයිති වෙන්නේ ධම්මායතනයට. දැන් අර කලින් ප්‍රශ්නයක් මහත්මයාට උත්තරේ හම්බුණා නේද? මෙතනදිත් එතකොට රූපවලක් තියෙනවා ධම්මායතනයට යන කොටසක්. ඒ තමයි සුකුම රූප 16. ඊට අමතරව ධම්මායතනයට යනවා මේ චෛතසික 52ත් නිර්වාණය කියන ධර්මයක් ධර්මායතනයට යනවා. නේද? හොඳයි. මේකේ පැහැදිලි නැති තැනක් තියෙනවා නම් අහන්න. එතකොට අපිට දැන් රූපය කියන එක අපි ආයතන වලට බෙදාගත්තා. එතකොට ඕලාරික රූප 12 ගියා. ඒ රූප සම්බන්ධයෙන් තියෙන චක්කායතන, සෝතායතන ආදී වශයෙන් ගියා. ඊට පස්සේ සුකුම රූප ටික ධම්මායතනයට ගියා. සිත් 89 මන ආයතනයට ගියා. චෛතසික 52ත් නිර්වාණයත් ධම්මායතනයට ගියා. හොඳයි. කියන්නේ කාටවත් ප්‍රශ්නයක් තියෙනවද නැත්නම් මයික් එක ඔන් වෙලාද? ධම්මායතනය කියන එක ටිකක් පැහැදිලි කරලා දෙන්න. හොඳයි. ධම්මායතනය කියනට අපි බලමු. පැහැදිලි කරගන්න බලමු. එතකොට ධම්මායතනයට අයත් සියලුම ධර්ම කියනකොට අපිට මෙන්න මේ ටික තමයි එන්නේ. ඒ කියන්නේ ධම්මායතනය කියන ටික අපිට දැනගන්න පුළුවන් වෙන්නේම මනායතනෙන්
මන ආයතනයෙන් දැනගන්න ධර්ම ටිකක්. ඒ ඇතැම් මෙහෙමයි. අපිට ඕක ප ဋ ාණ දේශනාවේදී මයික්ස් ඔෆ් කරගමු. ප්‍රශ්නේ අහලා මයික්ස් ඔෆ් කරගන්න. හොඳයි. ධම්මායතනය කියනකොට අපිට ධර්ම හැටියට හම්බ වෙන්නේ චෛතසික 52ම අපි ධම්මායතනයට කියලා ගොනු කරගන්නවා. නිර්වාණ ධාතුවත් ධම්මායතනයට කියලා අපි සඳහන් කරනවා. සුකුම රූප 16ක් ධම්මායතනය කියලා. විශේෂයක් තියෙනවා මේ ධම්මායතන කියන ඒවා ගත්තාම දැන් චෛතසික 52 චිත්ත චෛතසික කියනකොට සිතත් එක්ක උපදින අනිකුත් ධර්මයෝ මයික්ස් ඔෆ් කරගමු. අපිට ඇත්තටම මේ ඩිස්ටර්බ් වෙනවා මයික්ස් ඔන් කරලා තිබ්බා. මතක ඇතුව මයික්ස් ඔෆ් කරගන්න කතා කරලා ඉවරුනාම එතකොට චෛතසික දෙපනස සිතත් එක්ක උපදින චෛතසික දෙපනසට අපි ධම්මායතනය කියලා කියනවා. ඒ වගේම නිර්වාණ ධාතුවට ධම්මායතනය කියලා කියනවා. සුකුම රූප 16ට ධම්මායතනය කියලා කියනවා. ඒ කියන්නේ මේ ධම්මායතනට අයිති ධර්ම කියලා කියන්නේ. ධම්මායතනය කියලා කියන්නේ මොකක්ද කියන එක අපිට තවදුරටත් ඉදිරියේදී පැහැදිලි කරගන්න උත්සාහයක් කරමු. ඇයි ඒකට ධම්මායතනය කියලා කියන්නේ? දැන් අපිට මේ දැන් බලන්න රූපායතනය ගන්නකො. රූපායතනය ගෝචර වෙන්නේ චක්කායතනයට. එතකොට සද්දායතනය ගෝචර වෙන්නේ සෝතායතනයට. ඒ වගේ බැලුවාම මේ ධම්මායතනය කියන ඒවා ගෝචර වෙන්නේ මන ආයතනයට. මේ මන ආයතනයට ගෝචර වන ධර්ම ටිකක් තමයි මේ ධම්මායතනය කියලා අරන් තියෙන්නේ. මම හිතනවා මේ පැහැදිලි කිරීම දැනට ප්‍රමාණවත් වෙයි කියලා. හොඳයි. අපි ඉදිරියට යමු. එතකොට මේ රූප පරමාර්ථය කියන එක රූප 28 කියන එක අඩ 11 ආයතනයන්හි සංග්‍රහිතයි කියලා කියනවා. ඒ කියන්නේ ආයතන 10 මාරක. ආයතන 10 මාරකට යනවා මේ රූප පරමාර්ථය. මතකද? අපි ගත්තොත් එහෙම මේ ටිකෙන් මේ බලන්න චක්කායතන රූපායතන, සෝතායතන සද්දායතන, ගානායතන ගන්ධායතන, ජීවායතන රසායතන, කායායතන පොට්ටබ්බායතන. ගත්තාම මෙතන රූප 10ක් තියෙනවා නේද? මේ රූප කොටස් 10ක්. චක්කායතන කියලා කිය චක්කු ප්‍රසාදේ. නේ සෝතායතන කිය සෝත ප්‍රසාදේ. ওই විදිහට ගත්තාම මේ රූපායතන කිය වර්ණ රූපේ. සද්දායතන කිය ශබ්ද රූපේ. ওই විදිහට ගත්තාම මෙතන අර ඕලාරික රූප 12ක් අයිති වෙනවා මෙන්න මේ කියන ආයතන 10ට. ඊට අමතරව සුකුම රූප 16 තියෙන්නේ කොහෙද? ධම්මායතනේ. නේද? ඒ වගේම චෛතසික ධර්මයෝ නිර්වාණය කොහෙද තියෙන්නේ? ඒ තියෙන්නේ ධම්මායතනේ. එතකොට ඒකින්ද තමයි අපි කියන්නේ මේ රූප 28 කියන එක මේ ආයතන 10 මාරකට යනවා කියලා. මේ 10ටයි තව භාගයකට ධම්මායතනේ භාගයකටත් යනවා. ඒකින්ද අපි කියනවා රූප පරමාර්ථය රූප 28 ආයතන 10 මාරකට යනවා කියලා. ඒකයි ඒකේ කතාවේ තේරුම. ඊට පස්සේ අවසාන වශයෙන් සිත් සියල්ලම මන ආයතනයට යනවා. මේ සිත් 89ම මන ආයතනයට යනවා. ඒ වගේම මෙතන චෛතසික 52යි නිර්වාණය කියන ඒ ධර්මත් මේ ධම්මායතනයටම අඩංගු වෙනවා. ඒ ගැන කාට හරි මොන හරි ප්‍රශ්න තියෙනවද? හොඳයි. එතකොට ඔය අභිධර්ම භාවනා පොතේ විස්තර කරලා තියෙන හැටි අපි මෙන්න මේ විදිහට පුරුදු වෙන්න ඕනේ උත්තර ලියනකොට. කොහොමද අපි උත්තර ලියනකොට ලියන්න ඕනේ? දැන් යම් කිසි ධර්ම ගැන කතා කරලා අපිට ඒක බෙදා ගන්න වුණොත් ආයතන හැටියට බෙදා ගන්න වුණොත් අපි කියන්න ඕනේ කොහොමද? රූප 28 අතුරින් චක්කු ප්‍රසාද රූපේ චක්කායතනේ නම් වන්නේ. සෝත ප්‍රසාද රූපේ සෝතායතනේ නම් වන්නේ. වහම ගාන ප්‍රසාද රූපේ ගානායතන වන්නේ. ජීවහා ප්‍රසාද රූපේ ජීවහායතනේ නම් වන්නේය. කාය ප්‍රසාද රූපේ කායායතනේ නම් වන්නේය. වර්ණ රූපේ රූපායතනේ නම් වන්නේය. ශබ්ද රූපේ සද්දායතන නම් වන්නේය. ගන්ධ රූපේ ගන්ධායතන නම් වන්නේය. රස රූපේ රසායතන නම් වන්නේය. පඨවි තේජෝ වායෝ යන භූතත්‍රය භූත තුන සංඛ්‍යාත ස්පර්ශ රූපය පොට්ටබ්බායතනේ නම් වන්නේය. එතකොට මෙතනදී අර පළවෙනියෙන් ගත්ත ඕලාරික රූප 12 ඒ ආයතනයන් හැටියට නම් කරලා තියෙනවා. ඊට පස්සේ
මොකද වැඩ කරන්නේ? හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම එකුන් අනුචිත්තය මන ආයතනය නම් වන්නේ. අපිට දැන් අතනදී 10ක් කිව්ව නේද? රූප කොටස් වලට යෙදෙන ආයතන 10ක් ගැන කියලා ඊළඟට කියනවා එකුන් අනුචිත්තය සිත් 89 මන ආයතනය නම් වන්නේය. චෛතසික 250ද චෛතසික 52ත් ආපෝ ධාතු, ඉත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, හදේ රූපේ, ජීවිත රූපේ, ආහාර රූපේ, ආකාශ රූපේ, කාය විඤ්ඤාති රූපේ, වචී විඤ්ඤාති රූපේ, ලහුතා රූපේ, මුදුතා රූපේ, කම්මඤ්ඤතා රූපේ, උපචේ රූපේ, සන්තති රූපය, ජරතා රූපේ, අනිච්චතා රූපේ යන සුකුම රූප 16 ද නිර්වාණයද යන මේ ධර්ම සමූහය ධර්මායතනේ නම් වන්නේය. හරි? එතකොට මෙසේ ආයතන වශයෙන් 12 වැදෑරුම් වන්නාහ කියලා කියනවා. මොනවද මේ පරමාර්ථ ධර්ම 170 ආයතන හැටියට ගත්තොත් ආයතන 12කට යනවා. දැන් අපි අර ස්කන්ධ ගැන කතා කරනකොට නිර්වාණය කියන එක ස්කන්ධ විනිර්මුක්තයි කියලා කිව්වා නේද? රූප 28 රූපස්කන්ධය වුණා. ඊට පස්සේ සිත්වල තියෙන වේදනාචෛතසිකේ වේදනාස්කන්ධය වුණා ආදී වශයෙන් කතා කරලා අපි කිව්වා නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි කියලා. ස්කන්ධ ගණයට මේ යන්නේ නැහැ. ඇයි ස්කන්ධ ගණයට යන්නේ නැත්තේ? නිර්වාණය කියන එක අපි ස්කන්ධ කියලා කියන්නේ රාශි අර්ථයෙන්නේ. එතකොට ස්කන්ධය කියලා ගන්නේ රාශි අර්ථයෙන්. කොහොමද? අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තික බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ ආදී වශයෙන් 11 ආකාරයට බෙදෙන ධර්ම වලට තමයි අපි ස්කන්ධ කියලා කියන්නේ. නිර්වාණය කියන එක ඒ විදිහට අතීත අනාගත පච්චුප්පන්න ආදී වශයෙන් ඒ රාශි ගණයට වැටෙන්නේ නැහැ. ඒක නිසා නිර්වාණය කියන එක ස්කන්ධ විනිර්මුක්තයි කියලා කියනවා. නමුත් දැන් මෙතනදී ආයතන හැටියට ගන්නකොට නිර්වාණය අපි දන්නවා ඒ කියන්නේ ධම්මායතනයට. ඇයි ධම්මායතනයට යන්නේ? මේ නිර්වාණය කියන එක ඇතැම් සිත් වලින් අරමුණු කරන්න පුළුවන් කමක් තියෙනවා. මන ආයතනයෙන් අරමුණු කරන්න පුළුවන් කමක් තියෙනවා. දැන් ගෝත්‍ර භූ සිත හරි, වෝදාන සිත හරි, මාර්ග සිත්, ඵල සිත් කියන වගේ අරමුණ වෙන්නේ නිර්වාණය කියන පරමාර්ථ ධර්මය. එහෙමනම් ඒක ධම්මායතනයට අයිති වෙනවා. එතන මෙන්න මේ විදිහට තමයි මේ ආයතන 12කට මේ පරමාර්ථ ධර්ම 170ම යෙදෙන්නේ. හොඳයි. දැන් මොනවා හරි ප්‍රශ්න තියෙනවද අහන්න? ඒ සම්බන්ධ. මේක පැහැදිලිද? තේරුණාද? හොඳයි. එහෙනම් අපි ඉදිරියට යනවා. දැන් ඊළඟ දේ තමයි මේ පරමාර්ථ ධර්ම 170 ධාතු වලට බෙදලා දක්වන එක තමයි අපි ඊළඟට තියෙන අභ්‍යාසය. කොහොමද අපි මේ ධාතු වලට පරමාර්ථ ධර්ම 170 බෙදන්නේ? ඒක බෙදන්නේ අර ආයතන වලට බෙදපු විදිහටම ගත්තාම අපි දන්නවා මේ රූප පරමාර්ථය ගත්තාම ධාතු ભેදයෙන් අපිට කොහොමද බෙදන්නේ කියන එක අපි ඉස්සෙල්ලාම බලනවා. එතකොට චක්කු ප්‍රසාද රූපය චක්කු ධාතුව වෙනවා. සෝත ප්‍රසාද රූපය සෝත ධාතුව වෙනවා. ගාන ප්‍රසාද රූපය ගාන ධාතුව. જીවහා ප්‍රසාද රූපය જીවහා ධාතුව. කාය ප්‍රසාද රූපය කාය ධාතුව. එතන වර්ණ රූපය රූප ධාතුව. ශබ්ද රූපය සද්ද ධාතුව. ගන්ධ රූපය ගන්ධ ධාතුව. රස රූපය රස ධාතුව. එතකොට පඨවි තේජෝ වායෝ කියන භූතත්‍රය භූත තුන පොට්ටබ්බ ධාතු. මයික් ඔන් වෙනවා, මයික් එකක් ඔන් වෙලා තියෙනවා. ඊට පස්සේ සුකුම රූප 16ම ගත්තොත් අපි ඒකට කියනවා ධම්ම ධාතු. මතකනේ ආයතන වලදී කොහොමද උනේ? දැන් මේක ධම්මායතනේ වුණා. දැන් මෙතනදී මේ ධාතු වශයෙන් බෙදෙනකොට සුකුම රූප 16 ධම්ම ධාතු වෙනවා. දැන් අතනදී චක්කු ප්‍රසාද රූපය අපි චක්කායතනය කිව්වා. දැන් මෙතනදී මේ ධාතු ભેදයෙන් බෙදනකොට චක්කු ප්‍රසාද රූපේ චක්කු ධාතු කියනවා. එතකොට අර කලින් බෙදපු විදිහටමයි මේකේ වෙනස තියෙන්නේ. අර ආයතන කිව්ව තැනට අපි ධාතු වශයෙන් මේවා නම් කරනවා. එතකොට මේ ආකාරයෙන් ඕලාරික රූප 12ට අපිට ධාතු 10ක් ලැබෙනවා. ඊළඟට මේ සුකුම රූප 16 ධම්ම ධාතුවට ඇතුළත් වෙනවා. හොඳයි. මේක තේරුණාද?
යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද? මම හිතනවා තේරෙනවයි කියලා. හොඳයි ඉදිරියට යමු. එතකොට නාම පරමාර්ථය කොහොමද අපි ධාතු වශයෙන් බෙදන්නේ? දැන් අපි රූප පරමාර්ථය නාම ධාතු වශයෙන් බෙදුවා. දැන් නාම පරමාර්ථය බෙදනකොට මෙතන විශේෂම දෙයක් තියෙනවා. මෙතන විශේෂම දේ තමයි අපි සිත් 89ම ආයතන හැටියට කතා කරනකොට මොකද්ද කිව්වේ? මොන ආයතනය කියලාද කිව්වේ? මන ආයතනය කියලා. මන ආයතනය කිව්වහම සියලුම සිත් මන ආයතනයට අයිති වුණා. දැන් මෙතනදී ලොකු වෙනසක් තියෙනවා. මේ ලොකු වෙනස තමයි මේ මන ආයතනය කියලා කිව්ව ඒ සිත් 89 ධාතු හැටියට බෙදනකොට අපිට ධාතු 7ක් හම්බ වෙනවා. ඒ තමයි චක්කු විඥාන සිත් දෙක. දෙසිත කියලා කියන්නේ සිත් දෙක. කාට හරි කියන්න පුළුවන්ද මේ චක්කු විඥාන සිත් දෙක කියලා කිව්වේ මොකද්ද කියලා කියන්න පුළුවන්ද කාට හරි මයික් එක ඔන් කරලා? කියන්න බලන්න. මොනවද මේ චක්කු විඥාන සිත් දෙකක් තියෙන්නේ කොහොමද? කුසල අකුසල. උත්තරේ 10%ක් විතර හරි. ඒවා අහේතුක සිත්. එතකොට අකුසල විපාක කුසල විපාක කියලා දෙකකටම දෙකක් තියෙනවා. උපේක්ඛා සහගත චක්කු විඥානයන් උපේක්ඛා සහගත චක්කු විඥානයේ ඒ විපාක සිතත් උපේක්ඛා සහගත කුසල විපාක විඥාන සිතත් චක්කු විඥාන සිත දෙකක්. බොහොම හොඳයි. හොඳයි. එතනදී අපි චක්කු විඥාන දෙසිත කියලා ගත්තේ අහේතුක සිත් ගොඩේ තියෙනවා අකුසල විපාක චක්කු විඥාන සිතකුත් කුසල විපාක චක්කු විඥාන සිතකුත් කියලා සිත් දෙකක් තියෙනවා. ඒ දෙකම උපේක්ෂා සහගතයි. අන්න ඒ චක්කු විඥාන සිත් දෙකටම අපි කියනවා චක්කු විඥාන ධාතු කියලා. ඒ කියන්නේ එකක් තිබුණත් අපි කියන්නේ ඒකට චක්කු විඥාන ධාතු කියලා. දැන් උදාහරණයක් ඇරෙට අකුසල විපාක චක්කු විඥානයේ සිත අපිට හඳුන්වන්න පුළුවන් චක්කු විඥාන ධාතු කියලා. ඒ වගේම කුසල විපාක චක්කු විඥානය හඳුන්වන්නත් පුළුවන් චක්කු විඥාන ධාතු කියලා. ඒ විදිහට මේ සෝත විඥාන සිත් දෙක සෝත විඥාන ධාතු කියලා හඳුන්වනවා. ගාන විඥාන දෙසිත ගාන විඥාන ධාතු. ජීවහා විඥාන සිත් දෙක ජීවහා විඥාන ධාතු. කාය විඥාන සිත් දෙක කාය විඥාන ධාතු. එතකොට මේ පංචද්වාරා වර්ජන සිතයි කුසල විපාක සම්පටිච්ඡන සිතයි අකුසල විපාක සම්පටිච්ඡන සිතයි කියන මේ සම්පටිච්ඡන සිත් දෙකයි. නැවත වතාවක් කිව්වොත් පංචද්වාරා වර්ජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි කියන ඒ සිත් තුනට අපි කියනවා මනෝ ධාතු කියලා. අපි ඕකට කියනවා ඇත්තටම මනෝ ධාතු ත්‍රිකය කියලා කියනවා. මොකද සිත් තුනක් නේතන. පංචද්වාරා වර්ජනයේ සම්පටිච්ඡන සිත් දෙකයි කියන සිත් තුන නිසා අපි මනෝ ධාතු ත්‍රිකය කියලාත් එකට නම් කරනවා. එතකොට ඉතිරි සිත් 76ම ගත්තොත් ඒක මනෝ විඥාන ධාතු වෙනවා. එතකොට දැන් හොඳට බලන්න සිත් ඔක්කොම තියෙනවා සිත් 89ක්. එතකොට අර චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ සිත් දෙක ගත්තාම එතන සිත් 10ක් තියෙනවා. ඊට අමතරව මනෝ ධාතු ත්‍රිකය පංචද්වාරා වර්ජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි ගත්තාම එතන සිත් 3යි. අර උඩින් කියපු සිත් 10යි ඒ 3යි ගත්තාම සිත් 13යි. ඒ සිත් 13 අයින් කරාම ඒ සිත් 89න් අපිට සිත් 76ක් ඉතිරි වෙනවා නේ. එතකොට ඒ ඉතිරි වෙන සිත් 76ටම අපි කියනවා මනෝ විඥාන ධාතු කියලා. ඒක පැහැදිලිද? ඒක පැහැදිලිද? උත්තරයක් දෙන්න. ප්‍රශ්නයක් මොකද? මොකද්ද? සරක චුට්ටක් ආපුවා කියලා. ඔව්. මෙතෙන්දී මේ අපි මුලින්ම බලමු ධාතු කියලා කියනකොට ධාතු කියලා කියන්නේ යම් කිසි දෙයක් බෙදාගෙන ගිහිල්ලා තවත් බෙදන්න බැරි නම් එක ආකාරයකින් ධාතු කියලා කියනවා. ඒ වගේම ධාතු කියලා කියනවා සත්ත්ව පුද්ගල භාවයකින් තොර කියන අර්ථයෙමුත් ධාතු කියලා කියනවා. එතකොට මෙතනදී මේ නාම පරමාර්ථය කියනකොට විශේෂයෙන්ම අපි මුලින් ගත්තොත් එහෙම සිත් ටික
මන ආයතනය කියන තැනට අපි සිත් 89ම ඇතුළත් කරා. නමුත් මේ ධාතු විදිහට බෙදනකොට අපි මේ සිත් 89 ධාතු 7කට ඇතුළත් කරනවා. ඒ තමයි මේ චක්කු විඤ්ඤාණ ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගහන විඤ්ඤාණ ධාතු, જીවහා විඤ්ඤාණ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු කියලා 7ක්. හරි? ඒවට ඇතුළත් කරන්නේ කොහොමද? චක්කු විඤ්ඤාණ ධාතුව කියලා කියන්නේ අර කලින් කිව්ව අහේතුක සිත් ගොඩේ තියෙන ඒ චක්කු විඤ්ඤාණ සිත් දෙකට. එතකොට සෝත විඤ්ඤාණ සිත් දෙකට අපි කියනවා සෝත විඤ්ඤාණ ධාතු කියලා. ওই විදිහට අපි කාය විඤ්ඤාණ සිත් දෙක දක්වාම ඒ විඤ්ඤාණ ධාතු හැටියට කාය විඤ්ඤාණ ධාතු වෙනවා. දැන් කාය විඤ්ඤාණ සිත් දෙක. ඒ විදිහට අපි මේක ධාතු 5කට බෙදා ගන්නවා ඒ විඤ්ඤාණ සිත් 10. ද්විපංච විඤ්ඤාණ කියලා කියන්නේ ඒ ටික අපි බෙදා ගන්නවා ධාතු 5කට. ඊළඟට පංචද්වාරා වජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි එකතු කරලා අපි කියනවා මනෝ ධාතුව කියලා. අපි ඒකට මනෝ ධාතු ත්‍රිකය කියලාත් කියනවා. එතකොට මෙතන තියෙනවා සිත් 13ක්. ඒ සිත් 13 අපි අයින් කරොත් එimhe සිත් 89න් තව සිත් 76ක් ඉතුරු වෙනවා. ඒ ඉතිරි සිත් 76ට අපි කියනවා මනෝ විඤ්ඤාණ ධාතු කියලා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් එimhe අකුසල් සිත් ගොඩේ තියෙන සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සිත කියන එක මේ කිසිම එකට අයිති වෙන්නේ නැහැ. චක්කු විඤ්ඤාණ ධාතුවටවත් සෝත විඤ්ඤාණ ධාතුවටවත් මේ කිසිම සිතකට මනෝ ධාතුවටත් ඒක අයිති වෙන්නේ නැහැ. එහෙමනම් එක්ක කොහෙටද අයිති වෙන්නේ? මනෝ විඤ්ඤාණ ධාතුවට. අන්න ඒ වගේ අපිට මේ සිත් 13 හැරලා ඉතිරි සිත් 76ම අයිති වෙන්නේ මනෝ විඤ්ඤාණ ධාතුවට. එතකොට මෙන්න මේ ටිකට කියනවා අපි සප්ත විඤ්ඤාණ ධාතු කියලා. ඒකත් මතක තියාගත යුතු දෙයක්. ඒ කියන්නේ විඤ්ඤාණය කියන එක ධාතු 7කට බෙදනවා. ඒ තමයි සප්ත විඤ්ඤාණ ධාතු. මොනවද මේ සප්ත විඤ්ඤාණ ධාතු කියන්නේ? මෙන්න මෙතන සඳහන් කරපු මේ 7. චක්කු විඤ්ඤාණ ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගාහන විඤ්ඤාණ ධාතු, જીවහා විඤ්ඤාණ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු. ඔන්න ඔය 7 තමයි එතකොට මේ සප්ත විඤ්ඤාණ ධාතු හැටියට සඳහන් කරන්නේ. ඒ කියන්නේ සියලුම සිත් ගත්තාම ඒ අදාළ සිත් බෙදිලා යන විදිහ තමයි මේ පෙන්වලා තියෙන ධාතු වශයෙන්. හොඳයි. ඊළඟට ගත්තාම මේ චෛතසික 52 ගත්තොත් එහෙම ඒ සිත්වල යෙදෙන චෛතසික ධර්ම ගත්තොත් ඒවා ධම්ම ධාතු කියලා කියනවා. උදාහරණයක් විදිහට අපි චක්කු විඤ්ඤාණ සිත ගත්තොත් ඒ චක්කු විඤ්ඤාණ සිතේ තියෙනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ක්. ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 අයිති වෙන්නේ ධම්ම ධාතුවට. ඒ වගේම සෑම සිතකම තියෙන යම් කිසි චෛතසික ප්‍රමාණයක් තියෙනවා නම් ඒ චෛතසික ප්‍රමාණය අයිති වෙන්නේ ධම්ම ධාතුවට. ඊළඟට නිර්වාණය මොකටද අයිති වෙන්නේ? නිර්වාණය අයිති වෙන්නේ ධම්ම ධාතුවට. දැන් බලන්න නිර්වාණය කියන එක ස්කන්ධ ගොඩට ගියේ නෑ. ස්කන්ධ විනිර්මුක්තයි. ආයතන වලට එනකොට ඒක ධම්ම ආයතනයට ගියා. ධාතු හැටියට ගන්නකොට නිර්වාණය ධම්ම ධාතුවට ඇතුළත් වුණා. ඉතින් ওই විදිහට ගත්තාම අපිට මේ අටලොස් ධාතුව කියන එක හම්බ වෙනවා. කොයි විදිහටද හම්බ වෙන්නේ? චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, જીවහා ධාතු, කාය ධාතු, රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගාන විඤ්ඤාණ ධාතු, જીවහා විඤ්ඤාණ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු කියලා ওই විදිහට 18කට අපිට ඒ පරමාර්ථ ධර්ම සියල්ලම බෙදිලා යනවා. මෙතෙන්දි බලනකොට අපිට මතක තියාගන්න ලේසි මේ පැත්තට බැලුවොත් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඤ්ඤාණ ධාතු, જીවහා ධාතු, රස ධාතු, જીවහා විඤ්ඤාණ ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු. දැන් මේ මුලින් කතා කරපු 15 දීම චක්කු ධාතුවට ගැටෙන රූප ධාතුව නිසා හට ගන්නවා චක්කු විඤ්ඤාණ ධාතුව. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ. ඒ ආකාරයෙන් අපිට මෙතන ගන්නත් පුළුවන්. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු. ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඤ්ඤාණ ධාතු. જીවහා ධාතු, රස ධාතු,
ජීවහා විඥාන ධාතු. කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. එතකොට මේ මෙතනදී මේ ద్వාරය මේ පැත්තෙන් එනවා. ඊට පස්සේ මෙතනින් එනවා ඒ අදාළ කරන අරමුණ. නේද? ඒ ద్వාරයත් අරමුණත් ගැටීම නිසා මේ විඥාන ඇති වෙනවා. නමුත් මේ 16 17 18 කියලා පෙන්වලා තියෙන මේ මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු වලදී අපිට ඒක සලකන්න බෑ. හේතුව තමයි මනෝ ධාතු කියලා කිව්වෙත් සිත් තුනක්. නේද? මනෝ ධාතු කියලා කිව්වේ සම්පටිච්ඡන සිත් දෙකයි පංචද්වාරාවජන සිතයි තමයි මනෝ ධාතු කිව්වේ. එතකොට මේ මනෝ විඥාන ධාතු කියලා කිව්වේ මේ මෙතනට ආපු මේ ද්විපංච විඥානයයි මෙතන තිබිච්ච මේ මනෝ ධාතු ත්‍රිකේ තිබ්බ සිත් තුනයි කියන සිත් 13 අයින් කරාම ඉතිරි සිත් 76 තමයි මේ මනෝ විඥාන ධාතු උනේ. එතකොට ධම්ම ධාතුව කියලා කිව්වේ මොනවද? එතන සුකුම රූප 16යි ඊට පස්සේ චෛතසික 52යි නිර්වාණයයි කියන එක තමයි මෙතනදී මේ ධම්ම ධාතුව උනේ. එතකොට අර විදිහේම අර්ථ දැක්වීමක් අපිට මේ අවසාන තුනේ ලැබෙන්නේ නැති බව මතක තියාගන්න. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියලා අපි අර වචනය හුරුකමට කිව්වට මේ විදිහට මේ ආයතන දෙකක් නිසා ඇතිවන විඥාන ධාතුව ගැන නෙවෙයි මෙතන කියන්නේ කියන එකත් අපි ඒක මතක තියාගමු. මනෝ ධාතු කියන්නේ වෙනමම සිත් තුනක්, මනෝ විඥාන ධාතු කියලා කියන්නේ සිත් 76ක්. මේ දෙකම සිත්, මනෝ ධාතුත් සිත්, මනෝ විඥාන ධාතුත් සිත්. ධම්ම ධාතුව කියලා කිව්වේ සුකුම රූප 16යි චෛතසික ධර්ම 52යි නිර්වාණය කියන එක තමයි ධම්ම ධාතුව උනේ. මේ පිළිබඳව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? කරුණාවෙන් අපිට කියන්න නැවතත් මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි ඒක හරියටම තේරුම් ගන්න හැටි. මනෝ ධාතුව කියලා කිව්වේ පංචද්වාරාවජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි කියන දෙක හඳුන්වන්නේ මනෝ ධාතුව හැටියට. හොඳයි. ඒ කියන්නේ මේක මේවා ගැන හොඳටම දැනගන්න පුළුවන් චිත්ත වීති පාඩම් කරනකොට තමයි මේවා ගැන විශේෂයෙන්ම දැනගන්න පුළුවන් වෙන්නේ. එතකන් දැනටම ඒව කරලා නැත්නම් දැනට මතක තියාගන්න ධාතු ත්‍රිකයනේ. මනෝ ධාතු ත්‍රිකය. මනෝ ධාතු ත්‍රිකය කියලා කියන්නේ ත්‍රිකය කියලා කියනකොටම අර දැන් තුනක් කියන අර්ථයෙන්. අපි දැන් ද්විපංච විඥාන කියන්නේ සිත් 10කටනේ. අන්න ඒ වගේ මතක තියාගන්න ලේසියට අපි කියනවා මනෝ ධාතු ත්‍රිකය කියලා. ඒකට පංචද්වාරාවජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි කියන සිත් තුනට පොදුවේ කියනවා අපි මනෝ ධාතුව කියලා. හරි? එතකොට මෙතන තියෙනවනේ සිත් 10ක්. මේ චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් ගත්තාම දෙපස් විඥාන. එතන 10යි මේ 3යි 13යි නේද? සිත් ඔක්කොම තියෙනවා 89ක්. 89 මේ 13 අයින් කරාම 76ක්. ඒ 76 අපි හඳුන්වන්නේ මනෝ විඥාන ධාතු හැටියට. අන්න ඒතකොට මේ සිත් 89ම මෙතන තියෙනවා නේ. සිත් 89 මෙතන තියෙනවා. ඒවට අපි කියනවා සප්ත විඥාන ධාතු කියලා. හරි නේද ඒක? ඒ ටික තේරුණා සර්. අර අන්තිමට අතර එතනම අර්ථන ගත්තේ 3යි. ඊට පස්සේ මෙතන ගන්නේ මනෝ ධාතු ඒ 3. මනෝ ධාතුව කියලා කියන්නේත් අර සිත් තුනමනේ. ත්‍රිකයනේ. මනෝ ධාතු ත්‍රිකය. එතකොට මෙතන මනෝ විඥාන ධාතු තමයි ඔක්කොම ටික එන්නේ. මනෝ විඥාන ධාතු කියන සිත් 76ක් එනවා මෙතන. 76. හොඳයි හොඳයි සර්. බොහොම පිං. ඊටු 10 මේ ටිකේ තියෙන්නේ නේද? ඊටු සිත් 10 මේ ටිකේ තියෙන්නේ. මෙතන සිත් 10යි මෙතන ධම්ම ධාතුවේ එතකොට සර් මෙතන ධම්ම ධාතුවේ ධම්ම ධාතුව කියලා කිව්වේ මොකටද අපි? චෛතසික 52යි නෑ අපි නැවතත් කිව්වොත් සුකුම රූප 16යි චෛතසික 52යි නිර්වාණ ධාතුවයි ධම්ම ධාතුවට කියන්නේ. පැහැදිලි නේද ඒක? අපි අර ධම්මායතනෙ කියලා කිව්වේ ඒ ටිකම තමයි ධම්ම ධාතුව වෙන්නේ. හරි සර් හරි. දැන් අපි ඉදිරියට යමු. මයික්ස් ඔෆ් කරගමු. හොඳයි. එතකොට සියලු පරමාර්ථ ධර්මෝ දාස්තු වශයෙන් 18 වැදෑරුම් වන්නේ කෙසේද? මෙන්න මේ විදිහට තමයි ඔය භාවනා පොතේ සඳහන් වෙලා තියෙන්නේ. කොහොමද කියලා තියෙන්නේ? 820 රූප අතුරින්
චක්කු ප්‍රසාද රූපේ චක්කු ධාතුව නම් වන්නේ. සෝත ප්‍රසාද රූපේ සෝත ධාතුව නම් වන්නේ. ගාන ප්‍රසාද රූපේ ගාන ධාතුව නම් වන්නේ. ජීවහා ප්‍රසාද රූපේ ජීවහා ධාතුව නම් වන්නේ. කාය ප්‍රසාද රූපේ කාය ධාතුව නම් වන්නේ. වර්ණ රූපේ රූප ධාතුව නම් වන්නේ. ශබ්ද රූපේ සද්ද ධාතුව නම් වන්නේ. ගන්ධ රූපේ ගන්ධ ධාතුව නම් වන්නේ. රස රූපේ රස ධාතුව නම් වන්නේ. පඨවි තේජෝ වායෝ යන භූතත්‍රය සංඛ්‍යාත ස්පර්ශ රූපය පොට්ටබ්බ ධාතුව නම් වන්නේ. ඊළඟට චක්කු විඤ්ඤාණ දෙසිත චක්කු විඤ්ඤාණ ධාතුව නම් වන්නේ. සෝත විඤ්ඤාණ දෙසිත සෝත විඤ්ඤාණ ධාතුව නම් වන්නේ. ගාන විඤ්ඤාණ දෙසිත ගාන විඤ්ඤාණ ධාතුව නම් වන්නේ. ජීවහා විඤ්ඤාණ දෙසිත ජීවහා විඤ්ඤාණ ධාතුව නම් වන්නේ. කාය විඤ්ඤාණ දෙසිත කාය විඤ්ඤාණ ධාතුව නම් වන්නේ. පංචද්වාරා වර්ජන සිත සහ සම්පටිච්ඡන දෙසිත මනෝ ධාතුව නම් වන්නේ. ඉතිරි සසැත්ත කියන 76ක් වූ චිත්තය මනෝ විඤ්ඤාණ ධාතුව නම් වන්නේ. එතකොට මේකෙදි මේ සියලුම සිත් පිළිබඳව මෙතන කතා කරලා තියෙනවා. ඊළඟට ධම්ම ධාතුව යනකොට චෛතසික 250ද ආපෝ ධාතුව, ඉත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, හදේ රූපේ, ජීවිත රූපේ, ආහාර රූපේ, ආකාශ රූපේ, කාය විඤ්ඤාති රූපේ, වචී විඤ්ඤාති රූපය, ලහුතා රූපය, මුදුතා රූපය, කම්මඤ්ඤතා රූපය, උපචය රූපය, සන්තති රූපය, ජරතා රූපය, අනිච්චතා රූපය යන සුකුම රූප 16 ද නිර්වාණයද ධම්ම ධාතුව නම් වන්නේ. මෙසේ ධාතු වශයෙන් 18ක් නැත්නම් 18 වැදෑරුම් වන්නා කියලා තියෙනවා. එතකොට අපිට ඔන්න ඔය ආකාරයෙන් තමයි මේ ධාතු කියන ටික ධාතු 18 ලැබෙන්නේ ඔන්න ඔය ආකාරයටයි. හොඳයි. මොන හරි ප්‍රශ්න තියෙනවද? හොඳයි. එහෙනම් අපි ඉදිරියට යමු. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ සත්‍ය හැටියට ආර්ය සත්‍ය වලට කොහොමද මේ පරමාර්ථ ධර්ම 170 බෙදාගන්නේ කියලා. මෙතනදිත් අපි බලමු. දැන් බලන්න. අපි පරමාර්ථ ධර්ම කියලා කිව්වේ සිත් 89යි, චෛතසික 52යි, රූප 28යි, නිර්වාණ ධාතුවයි. එතකොට පරමාර්ථ ධර්ම 170යි. කාට හරි කියන්න පුළුවන්ද? අපි බලමු මේ පහසු විදිහකින් මේක යන්න. නිරෝධ සත්‍ය කියන්නේ මොකක්ද? මේ ටිකෙන් තියනවාද නිරෝධ සත්‍ය? මොකද නිරෝධ සත්‍ය කියලා කියන්නේ? මෙතන අයිති මේ ධර්ම 170න් නිර්වාණයට. බොහොම හොඳයි. නිර්වාණය තමයි නිරෝධ සත්‍ය නේද? සමුදය සත්‍ය කියලා කිව්වේ. මෙතන තියෙන ධර්ම වලින් මොකද්ද සමුදය සත්‍ය? ලෝභ චෛතසිකයට. බොහොම හොඳයි. ලෝභ චෛතසිකය නේද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තමයි සමුදය සත්‍ය නේද? ඒ කියන්නේ ලෝභ චෛතසිකය. හොඳයි. ඊට පස්සේ මාර්ග සත්‍ය කියන්නේ මොකද්ද? කොහොමද මාර්ග සත්‍ය දැක්වේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ? දුක්ඛ නිරෝධගාමිනී පටිපදා හැටියට දැක්වේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ අංග 8කින් යුක්ත මාර්ගය තමයි දැක්වේ මාර්ග සත්‍ය කියලා නේද? එතකොට ඒක කොහෙද ලැබෙන්නේ? මොන සිත්වලද ලැබෙන්නේ? ලෝකෝත්තර මාර්ග සිත් 4 තමයි ඒ ටික ලැබෙන්නේ නේද? එතකොට මේ මාර්ග සත්‍ය කියලා කියනකොට ඒ ලෝකෝත්තර මාර්ග සිත් 4 මොනවද? ලෝකෝත්තර මාර්ග සිත් 4 කිව්වේ සෝවාන් මාර්ග සිත, සකදාගාමි මාර්ග සිත, අනාගාමි මාර්ග සිත, අරිහත් මාර්ග සිත කියන මේ මාර්ග සිත් 4 යෙදෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ මාර්ගාංග 8 තමයි මාර්ග සත්‍ය වෙන්නේ.
නේද? හොඳයි. ඊළඟට අපි ගත්තොත් එහෙම දුක්ඛ සත්‍යයට ඇති වෙන්නේ මොනවද එතකොට? දුක්ඛ සත්‍යයට ඇති වෙන්නේ අපි බැලුවොත් එහෙම ලෞකික සිත් 81. ලෞකික සිත් කියලා කිව්වේ දැන් අපි දන්නවා සියලුම සිත් තියෙනවා 89ක් නේ. එතකොට මේකේ ලෝකෝත්තර සිත් තියෙනවා මාර්ග සිත් 4යි ඵල සිත් 4යි හැටියට සිත් 8ක් ලෝකෝත්තරයි නේ. 89න් ඒ ලෝකෝත්තර සිත් 8 අඩු කරාම අපිට ලැබෙනවා සිත් 81ක්. අන්න ඒ සිත් 81 දුක්ඛ සත්‍යයට අයිති වෙනවා. එතකොට ඒ වගේම ඒ ලෞකික සිත් 81 යෙදෙන ලෝභය හැර ඉතිරි චෛතසික 51 දුක්ඛ සත්‍යයට අයිති වෙනවා. මොකද ලෝභ චෛතසිකය සමුදය සත්‍යයට ගියා නේද? එතකොට මේවත් එක්ක යෙදෙන ඉතිරි ලෝභය හැර ඉතිරි චෛතසික 51 දුක්ඛ සත්‍යයට යනවා. ඒ වගේම රූප 28ත් දුක්ඛ සත්‍යයට අයිති. එතකොට බලන්න දැන් මේ දුක්ඛ සත්‍යයට අයිති වුණා සිත් 81ක්. ඒ වගේම චෛතසික 51ක් ලෝභය හැර ඉතිරි චෛතසික 51ක් රූප 28 ඒ ටික දුක්ඛ සත්‍යයට අයිති වුණා. සමුදය සත්‍ය කිව්වේ ලෝභ චෛතසිකේ. නිර්වාණය තමයි නිරෝධ සත්‍ය කිව්වේ. මාර්ග සත්‍ය කියලා කිව්වේ ලෝකෝත්තර මාර්ග සිත් 4 යෙදෙන සම්මා දිට්ඨිය ආදී මාර්ගං 8. මෙතනත් මේ චෛතසික ධර්ම 8ක් නේද? සම්මා දිට්ඨිය කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකේ නේද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියලා කියන්නේ විතර්ක චෛතසිකේ. එතකොට සම්මා වාචා කියලා කිව්වේ සම්මා වාචා විරති චෛතසිකේ. සම්මා කම්මන්ත කියලා කිව්වේ සම්මා කම්මන්ත විරති චෛතසිකේ. එතකොට සම්මා ආජීව කිව්වේ සම්මා ආජීව විරති චෛතසිකේ. සම්මා වායාම කිව්වේ විරිය චෛතසිකේ. එතකොට සම්මා වායාම සම්මා සති කියලා කිව්වේ සති චෛතසිකේ. ඊට පස්සේ සම්මා සමාධි කිව්වේ ඒකාග්‍රතා චෛතසිකේ. මේ මෙතන කියපු චෛතසික මෙතනත් අඩංගුයි. හැබැයි මේ මෙතන ගන්න චෛතසික ටික ලෝකෝත්තර මාර්ග සිත් 4 යෙදෙන ඒ චෛතසික තමයි මෙතනදී මේ මාර්ගාංග 8 කියලා අරන් තියෙන්නේ. එතකොට ලෝකෝත්තර සිත්වල නැතුව ලෞකික සිත්වල ඒ චෛතසික යෙදෙනකොට ඒවා දුක්ඛ සත්‍යයට අයිති වෙන ධර්ම වෙනවා. හොඳයි. දැන් කාට හරි කියන්න පුළුවන්ද දැන් මෙතනට සියලුම මේ පරමාර්ථ ධර්ම 170ම අයිති වෙලා තියෙනවද? ඒ අඩුද? මොකද හිතන්නේ? කියන්න බලන්න. අයිති වෙලා තියෙනවනේ. ඔව්. ඵලසිත ටික නැහැ. එතකොට මාර්ග සිත් ටික තියෙනවද මෙතන? තියෙනවනේ. හොඳට කියවන්න මෙතන මොකද්ද මේ තියෙන්නේ කියලා. මාර්ගසිත වල චෛතසික ටික විතරයි. අන්න හරි. මෙතන ලෝකෝත්තර මාර්ග සිත් 4ෙහි යෙදෙන සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග 8යි නේද මේ මාර්ග සත්‍ය කියලා කිව්වේ. එතකොට සිත් 4 මෙතනට අයිති වෙලා තියෙනවද? නෑ නේද? එතකොට ලෝකෝත්තර මාර්ග සිත් 4ත් මෙතනට අයිති වෙලා නෑ. ඵල සිත් 4ත් අයිති වෙලා නෑ. නේද? එතකොට ඒ වගේම ඒ ලෝකෝත්තර මාර්ග සිත්වල තියෙන ඒ චෛතසික 8ක් අයිති වෙලා තියෙනවා. නමුත් ඉතිරි චෛතසික අයිති වෙලත් නැහැ නේ. අපි දන්නවා මාර්ග සිතක චෛතසික කීයක් යෙදෙනවද කාට හරි මතකද? මාර්ග සිතක උපරිම වශයෙන් යෙදෙන චෛතසික ප්‍රමාණය කීයද? මම හිතනවා ඉගෙනගෙන තියෙනවා කියලා ඒවා. මට හිතෙන්නේ 36 නේද? හරි 36. චෛතසික ධර්ම සියල්ල 36ක් තියෙනවා උපරිම වශයෙන් නේද? එතකොට ඒ 36න් මෙතනට 8ක් අරන් තියෙනවානේ. එතකොට කීයක් අරගෙන නැද්ද? 36න් 8ක් 28ක් කරන්නේ. 28ක් අරගෙන නේද? චෛතසික 28ක් අරගෙන නැහැ. මාර්ගසිතේ දෙන චෛතසික 28ක් අරගෙන නැහැ. ඒ වගේම මාර්ගසිත අරගෙනත් නැහැ. ඊට පස්සේ ඵලසිත ගැන කතා කරොත් ඵලසිතුත් මෙතනට අයිති වෙලා නැහැනේ. ඵලසිතුත් 4ක් තියෙනවානේ.
ඒ ඵලසිතවල යෙදෙන උපරිම චෛතසික ප්‍රමාණය කීයද? කියන්න බලන්න. ඒ 36යි. 36යි. ඒ ටිකත් මෙතන නෑ නේද? අන්න ඒක තමයි. ඒ කියන්නේ මේ සත්‍ය අපි මේ කියන දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ ආර්ය සත්‍ය හතරට අයිති නැති කොටසක් මෙන්න මේ පරමාර්ථ ධර්මවල තියෙනවා. නේද? එතකොට අපි ඒවට කියනවා සත්‍ය විනිර්මුක්ත ධර්ම කියලා. මේකට අයිති නොවන ධර්ම වලට අපි කියනවා සත්‍ය විනිර්මුක්ත ධර්ම. අපි කියව අර ස්කන්ධ විනිර්මුක්තයි කියලා නිර්වාණය. ඒ වගේ මෙතනදී ඉතිරි ලෝකෝත්තර මාර්ග චිත්තුප්පාද 29. අපි කිව්ව නේද මෙතන මේ මාර්ග සිතේ මේ අංග 8 කියන චෛතසික 8 ඇරුණාම 28ක් චෛතසික මේකේ ඇතුළත් වෙලා නැහැ කියලා. ඒ 28යි මාර්ගසිත හතරම එකක් හැටියට ගත්තාම ඒ 28ට ඒ එක එකතු කරාම 29යි. ඒ කියන්නේ මෙතන තියෙන මාර්ගසිතයි චෛතසික 29යි. 28යි. චෛතසික 28යි ගත්තාම අපි ඒකට කියනවා චිත්තුප්පාද කියලා. සිතත් චෛතසික ධර්මත් ගත්තාම චිත්තුප්පාද කියලා කියනවා. එතන සිත කියලා ගන්නෙ මාර්ගසිත හතරම එකක් හැටියට සලකලා තමයි අපි එහෙම කියන්නේ. ඊළඟට ඵල චිත්තුප්පාද කියලා කියන්නේ ඵලසිත හතරම එකක් හැටියට සලකලා ඒ ඵලසිත වල යෙදෙන චෛතසික ධර්ම 36 මෙතනට ඇතුළත් වෙලා නැති හින්දා අපි කියනවා ඵල චිත්තුප්පාද 37ක් සත්‍ය විනිර්මුක්තයි කියලා. අපි බැලුවොත් නැවත වරක් සත්‍ය විනිර්මුක්ත ධර්ම මොනවද කියලා බලමුකෝ. හරි? සත්‍ය විනිර්මුක්ත ධර්ම කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම මාර්ගසිත ගත්තොත් එහෙම ප්‍රථම ධ්‍යාන පාදක මාර්ගසිතක් ගත්තොත් එහෙම එතන තියෙනවා අන්‍ය සමාන චෛතසික 13ක්. සෝබන චෛතසික තියෙනවා 19ක්. විරති චෛතසික තියෙනවා 3ක්. ප්‍රඥා චෛතසිකේ තියෙනවා. එතකොට මේ සියල්ල එකතු කරාම අපිට 36ක් ලැබෙනවා. එතකොට ඒ 36න් මාර්ගාංග 8 ගියා නේද මාර්ග සත්‍යයට? ඒ ටික අතෑරියම අපිට ඒ 8 අයින් කරාම මේ 36න් අපිට 28ක් චෛතසික ලැබෙනවා මේ සත්‍ය වලට නොගී. ඒ වගේම මාර්ගසිත ගත්තොත් එහෙම මාර්ගසිත කියලා මෙතන මාර්ගසිත හතරම අපිට එකක් හැටියට අපි මෙතන සලකනවා. ඒක ගත්තාම මේ 29ම ඒකට අපි කියනවා ඉතිරි ලෝකෝත්තර මාර්ග චිත්තුප්පාද 29 කියලා. ඒ 29ම සත්‍ය විනිර්මුක්තයි. මේ කිසිම සත්‍යයකට මේක දුක්ඛ සත්‍ය කියලා කියන්නත් බෑ, සමුදය සත්‍ය කියන්නත් බෑ, නිරෝධ සත්‍ය කියන්නත් බෑ, මාර්ග සත්‍ය කියන්නත් බෑ. මේ චෛතසික 28යි මේ මාර්ග සිත් වලටයි එහෙම කියන්න බෑ. එතකොට අපි කියනවා ඉතිරි ලෝකෝත්තර මාර්ග චිත්තුප්පාද 29 සහ ඒ වගේම ඵල චිත්තුප්පාද ඵලසිතයි චෛතසික 36 ගත්තාම සියල්ල 37යි. මෙතන ඵලසිත කියලා ගත්තේ නැත්නම් ඵලසිත හතරම එකක් හැටියට සලකලා මෙතන මේ ඵලසිත කියලා ලියලා තියෙන්නේ. එතකොට මේ ඵලසිතයි චෛතසික 36යි කියන ඒ ටික ගත්තාම ඒ ටිකත් කිසිම සත්‍යයකට යන්නේ නැහැ. ඒ නිසා කියනවා මේ ඉතිරි ලෝකෝත්තර මාර්ග චිත්තුප්පාද 29ත් ඵල චිත්තුප්පාද 37ත් සත්‍ය විනිර්මුක්තයි කියලා කියනවා. එතකොට අපි බැලුවොත් එහෙම සියලු පරමාර්ථ ධර්මයෝ ආර්ය සත්‍ය වශයෙන් සිව්වැදෑරුම් වන්නාහු කෙසේද යත් මේ විදිහට තමයි භාවනා පොතේ තියෙන්නේ. ලෞකික සිත් 180ද 81ද ලෝභ චෛතසිකයේ හැර ඉතිරි 150 චෛතසිකයේද ඉතිරි චෛතසික 51ක් ලෝභය හැරලා අටවිසි රූපයේද දුක්ඛ සත්‍ය නම් වන්නේ. එතකොට දුක්ඛ සත්‍ය කියලා කිව්ව මොනවටද? ලෞකික සිත් 81යි ලෝභය හැර ඉතිරි චෛතසික 51යි ඊළඟට රූප 28යි. ගත්තාම මේ ටික දුක්ඛ සත්‍ය කියලා කියනවා. ලෝභ චෛතසිකය සමුදය සත්‍ය නම් වන්නේය. නිර්වාණය නිරෝධ සත්‍ය නම් වන්නේය. දැන් ඒ ටික පැහැදිලි නේද? ඊට පස්සේ කියනවා ලෝකෝත්තර සතර මාර්ග චිත්තයන්හි සංප්‍රයුක්ත වශයෙන් යෙදුනා වූ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නම් වූ මාර්ගාංග 8 දෙන
මාර්ග සත්‍ය නම් වන්නේ. මාර්ගාංග 8 දෙන මාර්ග සත්‍ය නම් වන්නේ. ඉතිරි මාර්ග චිත්තුප්පාද මාර්ග චිත්තුප්පාද 29 කියන්නේ 29. 29 ආවේ කොහොමද? චෛතසික ධර්ම 28යි මාර්ගසිත හතරම එකක් හැටියට ගත්තාම ඒ 1යි 29යි. හරි? ඊළඟට ලෝකෝත්තර ඵලචිත්තුප්පාද සත්තිස. ඒක කොහොමද 37 වුණේ ඵලචිත්තුප්පාද? ඵලසිත හතරම එකක් හැටියට ගත්තා. ඒකට එකතු කරා ඵලසිතේ යෙදෙන උපරිම වශයෙන් යෙදෙන චෛතසික 36 ගත්තාම ඒ සිත කියන එකයි ඒ චෛතසික 36 දෙකම එකතු කරාම අපි කියනවා චිත්තුප්පාද 37යි කියලා. එතකොට මෙතනදී කියනවා ඉතිරි මාර්ග චිත්තුප්පාද 29ද ලෝකෝත්තර ඵල චිත්තුප්පාද 37ද සත්‍ය විනිර්මුක්ත වන්නේය. මෙසේ ආර්ය සත්‍ය සිව්වදෑරුම් වන්නාහ කියලා කියනවා. එතකොට ආර්ය සත්‍ය හතර ආකාරයකින් දක්වලා තියෙනවා. දුක්ඛ සත්‍ය හැටියට කොටසක් දක්වලා තියෙනවා. ඊට පස්සේ සමුදය සත්‍ය හැටියට ලෝභය දක්වලා තියෙනවා. නිරෝධ සත්‍ය හැටියට නිර්වාණය දක්වලා තියෙනවා. ඊට පස්සේ ලෝකෝත්තර මාර්ග සිත්තුලේ යෙදෙන මාර්ගාංග 8 මාර්ග සත්‍ය හැටියට දක්වලා තියෙනවා. එතකොට මේ මාර්ග චිත්තුප්පාද ඉතිරි මාර්ග චිත්තුප්පාද 29ත් ලෝකෝත්තර ඵල චිත්තුප්පාද 37ත් සත්‍ය විනිර්මුක්ත ධර්ම හැටියට දක්වලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි සියලු පරමාර්ථයෝ චතුරාර්ය සත්‍ය නැත්නම් ධර්මයට ඇතුළත් කරලා තියෙන ආර්ය සත්‍යයට ඇතුළත් කරලා තියෙන්නේ. හැබැයි එතෙන්දි මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ සත්‍ය වලට ඇතුළත් නොවන කාණ්ඩයක් මෙතනදී මේ මාර්ග චිත්තුප්පාද සහ ඵල චිත්තුප්පාද වලදී පෙන්වලා තියෙන බව. ඉතින් ওই ටික තමයි අපි අද දවසේ මූලිකවම ඉගෙන ගන්න. දැන් ඔය සත්‍ය ආශ්‍රයෙන් මොන හරි ප්‍රශ්න තියෙනවද කාට හරි? මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කතා කරගන්න? තේරුණාද? වෙන යමක් දැනගන්න තියෙනවද? අපි මේ පාඩමේ අවසාන භාගයටයි ඇවිත් තියෙන්නේ. අවසරයි මේ සර්. හොඳට තේරුණා. හැබැයි මේව කියනකොට අපි නෝට් එක ලියන්න ගියොත් අර ඒක chart එක බලාගෙන අන්ඩර්ස්ටෑන්ඩ් කරන එක ටිකක් අමාරුයි. ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්තාම නෝට් එක ලියා ගන්න බෑ. ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. හොඳයි අපි මේක ඔබ හැමෝටම ලබා දෙන්න උත්සාහයක් කරන්න. WhatsApp group එකට එකතු වෙන්න. මම හිතනවා අපිට WhatsApp number එකක් මට හම්බුනේ නැහැ සර්. මම හිතනවා මංගල මහත්මයා සඳහන් කරගන්න නැති කියලා මේ මම chat box එකට දැම්මා ඒකේ link එක උත්සාහ කරලා බලන්න. හොඳයි සර් හොඳයි. chat box එකේ තියෙනවා link එක ඒක උත්සාහ කරලා බලන්න. ඒක දැනට copy කරගන්න වෙන තැනකට. මේ මොකද මේක ඉවර වෙනකොට ඒ chat box එක නැති වෙන හින්දා ඒක copy කරගන්න වෙන තැනකට නැත්නම් ලියා ගන්න. ඔව් ඒ විදිහට අපි බලමු. මේකේ අපි නෝට් එකක් ලබා දෙන්න උත්සාහ කරන්න. වෙන කාට හරි මොන ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි. එහෙමනම් යා සර් දැන් ධාතුයි ආයතන ධාතු වශයෙන් බෙදනකොට හදේ වස්තුව ගන්නේ ධම්ම ධාතු ධම්මායතන ධම්ම ධාතු විදියට ඒක වෙනම පෙන්වන්නද කියලා පැහැදිලි කරන්න පුළුවන්. හොඳයි. අපි යමු එතනට. මෙතන නේද? මෙතනදී කියන්න බලන්න කොතනටද දැනට හදේවත් රූපය අයිති වෙලා තියෙන්නේ කියලා? ධම්ම ධාතු. ධම්ම ධාතුවට. ඔය හදේවත් දැන් බලන්න මේකෙදී මේ රූප කොටස් ටික බලන්න. මෙතන තියෙන රූප කොටස් ටික චක්කු ධාතු. ඒ කියන්නේ මේ ద్వාර හැටියට ගන්නකොට චක්කු ద్వාරය හැටියට සලකන්නකො. මේ චක්කු ద్వාරයට තමයි රූපය කියන එක ගෝචර වෙන්නේ. චක්කු ద్వාරය හරහා තමයි මේ චක්කු විඥාන ධාතුව පහළ වෙන්න අපි චක්කු ප්‍රසාද රූපේ නිශ්චය කරගෙන මේ චක්කු විඥානය ඇති වෙන්නේ. එතකොට මේ චක්කු ධාතුව කියන චක්කු ద్వාරය මේ ద్వාර කෘත්‍යයෙන් තමයි අපි මේ දේවල් සලකන්නේ. එතකොට බලන්න චක්කු ద్వාරයට තමයි මේ රූප ධාතුව කියන එක
ගැටෙන්නේ. එතකොට සෝතද්්වාරේ, ගානද්්වාරේ, ජීවහද්්වාරේ, කායද්්වාරේ. එතකොට මේ හදේ වත්තුව කියන එක ద్వාරයක් නෙවෙයි. හදේ වත්තුව කියන එක ద్వාර කෘත්‍යයක් කරන්නේ නැහැ. මොකද අපිට මනෝද්වාරය කියලා ගන්නෙම භවාංගසිත. එතකොට භවාංගසිත මනෝද්වාරය වෙනවා මිසක් හදේවත් රූපයේ ద్వාරයක් හැටියට ක්‍රියා කරන්නේ නැහැ. ඒක නිසා ඒක අපි මේක ධාතුවක් හැටියට සලකන්නේ නැහැ කියන එක තමයි පැහැදිලි වෙන්නේ. වෙනත් අර්ථ දැක්වීම් ඇති. නමුත් අපිට එක විදිහකට සාධාරණීකරණයක් කරන්න ඇයි එහෙම කරන්න කියලා තර්කයක් හැටියට අපිට ඒ විදිහට හිතන්න අවස්ථාව තියෙනවා. ඒක ద్వාර කෘත්‍ය කරන්නේ. මේ චක්කු සෝත ගාන જીවහා කාය කියන ඒවා රූපනේ. දැන් අපි කතා කරන්නේ හදේ වස්තු කියන එකත් රූපයක්. එතකොට මේ ධාතු හැටියට රූප කොටස් වලින් සඳහන් කරලා තියෙන්නේ විශේෂයෙන්ම ආධ්‍යාත්මික රූප කොටස් ගත්තාම මේ බාහිර ටික අපි අතහැරලා ගත්තාම අධ්‍යාත්මිකව නැත්තම් මගේ කියාගන්න නැත්නම් ශරීරයට ඇතුළත් වෙච්ච රූප කොටස් වලින් ద్వාර කෘත්‍ය කරන කොටස් ටික තමයි චක්කායතන, සෝතායතන ආදී වශයෙන් හෝ චක්කු ద్వාර හැටියට ක්‍රියා කරනවා. මේ චක්කු ධාතු, සෝත ධාතු හැටියට අරන් තියන්නේ ద్వාර කෘත්‍ය කරන ආයතන ටික තමයි නැත්නම් අරන් තියන්නේ මේ විදිහට. එතකොට ద్వාර කෘත්‍යයක් නොකරන හදේවත් රූපය ධාතුවක් හැටියට වෙනම සඳහන් කරන්න හැකියාවක් නැහැ. ඒ විදිහට තමයි ඒ විදිහට තේරුම් ගත්තොත් ප්‍රමාණවත් කියලා හිතනවා. ඒක පැහැදිලිද? පැහැදිලි සර්. ඒ වුණාට සර් භාවනා පොත පෙන්නනකොට ඒකේ තිබුණේ වස්තු කියලා එකයි නේද? මොකද? දැන් සර් භාවනා පොතේ කැලක් පෙන්වන්නේ. ඔව්. පිටුවක්. ඒකේ වස්තු කියලා තිබුණේ හින්දා තමයි මම. එතනද ප්‍රසාද රූප. කලින් එකේද? ඔව්. හරි. රූප අතරේ චක්කු ප්‍රසාද රූපේ චක්කු ධාතු. හරි. චක්කු ප්‍රසාද රූපය චක්කු ద్వාරයේ හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ద్వාරයේ හැටියට ක්‍රියාත්මක වෙන නිසා තමයි මෙතන චක්කු ධාතුව හැටියට සඳහන් කරලා තියෙන්නේ. සෝත ප්‍රසාද රූපය තමයි ඇත්ත වශයෙන්ම රූපය එතන. ඒකේ කෘත්‍ය වෙන්නේ ద్వාර කෘත්‍ය. ద్వාරයක් හැටියට කෘත්‍යයක් කරනවා මේක. ඒක නිසා සෝත ප්‍රසාද රූපේ සෝත ධාතුව වුණා. ගාන ප්‍රසාද රූපය ඒ ద్వාර ගාන ద్వාරයේ හැටියට ක්‍රියා කරන නිසා ගාන ධාතුව නම් වුණා. ජීවහා ප්‍රසාදයත් ඒ විදිහමයි, කාය ප්‍රසාදයත් ඒ විදිහමයි. නමුත් හදේවත් රූපය එහෙම ద్వාර කෘත්‍යයක් කරන්නේ නැති නිසා අපි ඒක ධාතුවක් කියලා ගන්නේ නැහැ. හදේ ධාතුවවත් ඒ විදිහ නමක් කියලා සඳහන් කරන්නේ නැහැ. ඒක පැහැදිලි ඇති නේද? පැහැදිලි සර් ගොඩක්. හොඳයි. තවත් කාට හරි යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි. මම හිතනවා මේක අපි කරන්නේ අපි මේ දැන් මගට ආපු හින්දා මම හිතන්නේ මෙහෙම තියෙන්නේ නේද? හොඳයි. එතකොට අපි සත්‍ය ගැන අපි කතා කරා. එතනින් පස්සේ අපි ප්‍රශ්න නැත්නම් අපි අද දවසට සාකච්ඡාව නිමා කරන්න පුළුවන්. ඒ වගේම මම කෙටියෙන් සඳහන් කරනවා මට මේ අපේ මේ මාතිකා පාඩම් කොටස් කරගෙන යන්නට අපිට ප්‍රේමසිරි මහත්මයාත් හවුල් වෙනවා, උදව් වෙනවා. ඉතින් එතුමාත් මමත් ඉදිරියට මේ කොටස් ටික කරගෙන යන්න උත්සාහ කරනවා. ඉතින් මේක අධ්‍යයනය කරන්න අද කියපු කොටස හොඳින් අධ්‍යයනය කරන්න අපි ඔබට මේකේ නෝට් එකක් ලබා දෙන්නත් උත්සාහ කරන්නම්. ඒ අනුව අපි ඉදිරියට තවදුරටත් කරගෙන යමු. ඒක නිසා මතක ඇතුවම පන්ති මිස් කරගන්න එපා. මොකද සමහර ඒවා එකිනෙකට සම්බන්ධකමක් තියෙන තැන් තියෙනවා. ඒක නිසා දිගටම සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. වෙනත් යම් කිසිවෙකුට අහන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට ඒකට අවස්ථාවක් තියෙනවා අවසාන වශයෙන්. තිරුවන් සරණයි සර් WhatsApp group එකේ සම්බන්ධ වෙන නම්බර් එක දැනගන්න බැරි වුණා දැනගන්න පුළුවන් වෙයිද? ඒකට මංගල මහත්තයා සම්බන්ධ වෙන link එක මම chat box එකට දාලා තියෙනවා දැන්. ඔයගොල්ලෝ chat box එක open කරලා බලන්න. ඔය Zoom එකේ යටම තියෙන පේලියේ chat කියලා එකක්
තියනවාද? එහෙම නැත්නම් more කියලා තියෙන අන්තිම එක ක්ලික් කරපුවාම මෙතන පේනවා chat කියලා එකක්. CHAT. ඒක ක්ලික් කරපුවාම මම උඩින් දාලා තියෙනවා link එකක් https කියලා. ඔය link එක ක්ලික් කරාම ඇඩ් වෙනවා නේද සර්? ඔව් ඒ විදිහට යන්න. ඒ link එක දැනට copy කරගෙන වෙන තැනකින් copy කරගන්න. දැම්ම ක්ලික් කරා නම් ඒත් ඇඩ් වෙනවා නේද සර්? මම ක්ලික් කරා. ඔව් හොඳයි. ඒ වගේම මම හිතන්නේ මංගල මහත්මයා දාලා තියෙනව නේද අභිධම්ම භාවනා පොතේ කොටසක් ඔබතුමා නෑ මම එතන මම දැම්මේ පොතේ පිට කවරේ විතරයි. අපි PDF එකක් දාන්න බලමු. හොඳයි. කොහොම හොඳයි. එහෙමනම් මම හිතනවා අපි අද දවසට සාකච්ඡා නිමා කරමු කියලා. මංගල මහත්මයා යමක් තවදුරටත් එකතු කරන්න තියෙනවා නම් ඔබතුමාට අවස්ථාව තියෙනවා. විශේෂ දෙයක් නෑ. බොහොම හොඳට පන්තිය ගියා. මොකද ප්‍රශ්න අහන සංඛ්‍යාව අඩුයි. ඒ කියන්නේ හොඳටම තේරුණා හෝ මේ පොඩ්ඩක්වත් තේරුන්නේ නැහැ කියන එකනේ. ඉතින් මේක අභිධර්ම පන්තියක් නිසා විශේෂ ඉල්ලීමක් කරනවා කරුණා කරලා ඒ තැන ප්‍රශ්න අසන්න. ඒ සඳහා ඔබට ඔය Zoom තාක්ෂණය තුල තියෙන අර ෂේක් මොනවාද මේ රේස් හෑන්ඩ් කියලා අත උස්සලා පෙන්වන්න පුළුවන්. ඒවා ඉගෙනගෙන ඒ විදිහට කතා කළා නම් ඒ තැන ප්‍රශ්න එනකොට අපිට උත්තර දෙන්නත් පුළුවන්. ඒ විදිහේ සංවේදන ක්‍රම ගැන ඉගෙනගෙන ප්‍රශ්න අහලම මේක ඉගෙන ගන්න. එහෙම නැතුව නිහඬව හිටියොත් පාඩුව වෙන්නේ ඔබටමයි. මම හිතනවා හොඳින් පන්ති කරගෙන යන්න පුළුවන් වෙයි. හැමෝම උත්සාහවත් වෙලා උනන්දුවෙන් ඉගෙන ගන්න. ඊළඟ සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. එහෙමනම් අපි අද දවසේ වැඩසටහන නිමා කරමු. අපි ඇත්තටම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරන්න ඕන මේ ප ဋ ාණ සභාවේ නිර්මාතෘ අතිපූජනීය යාගුණ ධම්මප්‍රභ ස්වාමීන්ද්‍රයන් වහන්සේ තමයි මේ ප ဋ ාණ සභාව මුලින්ම ආරම්භ කරලා මේ විදිහට අභිධර්මයේ කියන එක ලෝකෙට ප්‍රසිද්ධ කරන්න නැත්නම් අනිත් අයට කියා දෙන්න ධර්මය හදාරන්න අවස්ථාව ලබා දුන්නේ උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා අපි සැවොම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි වර්තමානයේ අපේ ප ဋ ාණ සභාවේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් අතිපූජ්‍ය අපේ වෙස්සබූ ස්වාමීන් වහන්සේටත් අපි ඉතාමත්ම ගෞරවයෙන් පුණ්‍යානුමෝදනා කරනවා මේ අවස්ථාවේදී. උන්වහන්සේ බලාපොරොත්තු වෙන ආකාරයෙන් නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා. මොකද උන්වහන්සේ ඉතාමත්ම විශාල සේවයක් කරනවා. ඒ කැපවීම නිසාමයි අපිත් මේවට සම්බන්ධ වෙලා මේ විදිහට වැඩ කටයුතු කරන්නේ. ඒ වගේම ඔබට මේ අවස්ථාව ලැබිලා තින්නේ වර්තමානයේ උන්වහන්සේගේ අනුග්‍රහයෙන්. ඒ වගේම ප ဋ ාණ සභාවේ සියලුම ගුරු මණ්ඩලය මංගල මහත්මයා විද්‍යාරත්න මහත්මයා ඇතුළු සියලුම ගුරු මණ්ඩලයටත් අපි ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. මේ කරන සේවය වෙනුවෙන් අපිටත් සම්බන්ධ වෙලා අපිටත් උදව් කරමින් ඒ කරන සේවයට අපි ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මට පෞද්ගලිකව නොඑක් අවස්ථාවලදී උදව් කරනවා ශ්‍රීමති මහත්මියත් ලක්ෂ්මී මහත්මියත්. ඒ දෙපළත් මම ඉතාමත්ම ගෞරවයෙන් මතක් කරනවා. ඒ දෙපළටත් මගේ ප්‍රණාමය සහ කෘතවේදී පුණ්‍යානුමෝදනාව මතු කරනවා. ඒ වගේම අපිට ඉදිරියේදී ප්‍රේමසිරි මහත්මයාගේ සහයෝගය අවශ්‍යයි. එතුමත් අද සහභාගී වුණා. ඒ ඔබතුමාටත් බොහොම පිං. එහෙමනම් අපි දෙවියන්ට පින් දීලා ඥාතීන්ට පින් දීලා ප්‍රාර්ථනා ගාථාව කියලා වැඩසටහන නිමා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු
ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සාදු සාදු සාදු. එහෙමනම් සහභාගී වෙච්ච ඔබ සෑම දෙනාටත් තෙරුවන් සරණයි. නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා අද මේ කරපු මේ ධර්මය ශ්‍රවණය කිරීමේ කුසල කර්මය හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර් බොහොම පිං. රෙකෝඩ් එක ඔෆ් කරගන්න. මේ දැනට මේ chat